विद्युत चुंबक तरंग හරි දැන් අපි ඉස්සරහට විද්‍යුත් ක්ෂේත්‍ර හා චුම්බක ක්ෂේත්‍ර කියන පාඩම් දෙකක් සාකච්ඡා කරනවා. ඒ දෙකේදී ඉගෙන ගන්නවා මේ විද්‍යුත් ක්ෂේත්‍රයක් චුම්බක ක්ෂේත්‍රයක් හටගන්න. right? විද්‍යුත් ක්ෂේත්‍රයක් චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නේ ආරෝපණයක්. right? මොකක් කියලාද? ආරෝපණයක් කියන්නේ. එතකොට ආරෝපණයක් චලිත වෙද්දී ඇති වෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයක්. ඒ වගේම චුම්බක ක්ෂේත්‍රය. ඇත්තම කිව්වොත් පුතේ අවකාශයේ අපි විද්‍යුත් ආරෝපණයක් කියන තිබ්බොත් ඒ යවට ඇති වෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයක්. ආරෝපණයේ චලනය වුණොත් ඒ යවට ඇති වෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. ඒව තමයි අපි චුම්බක ක්ෂේත්‍ර පාඩම අපි 6 7 කියන පාඩම් දෙකේදීම සාකච්ඡා කරන්නේ. right? ඒවා තව වැඩි කාලයක් යනද ඔය පටන් ගන්න පුළුවන්. එතකොට අද කතා කරන්න යන්නේ මේ විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධව කෙටියෙන් පොඩ්ඩක් සාකච්ඡා කරන්න යන්නේ. විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ මොකක්ද? කොච්චර දුරට ඒව පැතිරිලා තියෙනවද කියන කාරණා. පැහැදිලිද? පොඩි නෝට් එකක් ලියා ගන්න තියෙන. ඊට පස්සේ ලේසර් ටික කරලා ඒවත් අවසන් කරන්න පුළුවන් අපිට මේ පාඩම. right? මම කිව්වා මේ සතිය අපිට සතියේ මේ පාඩම ඉවරයි. ඊට පස්සේ අපිට ගණන් ටිකට යන්න තියෙනවා. ගණන් ටිකක් හැදුවා. පාස් පේපර්ස් ටික අපි හදනවා. පාස් පේපර්ස් ටික හදන්න තව තියෙනවා. ටෙවුට් එක ගණන් වල ගොඩක් හදලා ඇති අපි ගොඩක් හැදුවා නේද? ඩොප්ලාචර්න් එක ටික හැදුවා, නල කම්පන හැදුවා, තන්තු කම්පන හැදුවා මං හිතන්නේ. සෑහෙන ගණන් ප්‍රමාණයක් අපි හැදුවා. ඒ හින්දා ගැටලුවක් නැහැ. ගණන් ටික නම් ඕක වන්න යන්න එපා. එතකොට අපිට තව හදන්න තියෙන්නේ චුම්බක හදන්න තියෙන්නේ අපිට අන්තිම කරපු පීරියඩ් එකෙන් පොඩි ගණන් ටිකක් තියෙනවා ඒක විතරයි පාස් පේපර් ටික අනිවාර්යයෙන්ම මම හදනවා පිළිවෙලට විශේෂයෙන් දෝලනාධාරක පාස් පේපර් සියල්ලම 2020 පටන් ගන්න අපත් හදන්න තමයි ඉන්නේ බලමු මුළු ඉඳන් හරි අකට අයියා කොහොම හරි පාස් පේපර් ටික අපි හදනවා ඔයාලා පුළුවන් තරම් හදන්න හරි පාස් පේපර්ස් මම ඔක්කොම වගේ ඔයාලා ටියුට් එකේ දීලා නැහැ ටියුට් එකේ පාස් පේපර්ස් දීලා නැහැ ඔයාලා ටියුට් පාස් පේපර්ස් වල තියෙනවනේ නැත්තම් කියන්නේ මම PDF එකක් කරලා දාන්නම් ආයෙ ටියුට් එකක් හදන්න ඕනේ නැහැ දෝලනාධාරක වලට අවශ්‍යතාවයක් නැහැ ඒකින්ද අපි පුළුවන් තරම් පාස් පේපර් ටික කරගන්න ඕනේ. right එහෙනම් අපි කතා කරමු විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධව. right ඊයන පොඩි හැදෙන්නීම කම්පණය වන විද්‍යුත් ආරෝපණයක් නිසා අවට පරිසරයේ capital E විද්‍යුත් ක්ෂේත්‍රයක්ද capital B චුම්බක ක්ෂේත්‍රයක්ද ඇතිවි. capital E විද්‍යුත් ක්ෂේත්‍රයක්ද capital B චුම්බක ක්ෂේත්‍රයක්ද ඇති. capital B චුම්බක ක්ෂේත්‍රයක්ද ඇති. මොකක් හින්දාද? ආරෝපණයක් හින්දා නේද? ආරෝපණය කම්පණය වන නිසා මෙම E හා B ක්ෂේත්‍ර capital E හා capital B ක්ෂේත්‍ර දෙක තරංගාකාරව අඩු වැඩි වේ.
මෙම විද්‍යුත් හා චුම්බක තරංග දෙකේ සංප්‍රයුක්තය මෙම විද්‍යුත් හා චුම්බක තරංග දෙකේ සංප්‍රයුක්තය මෙම විද්‍යුත් හා චුම්බක තරංග දෙකේ සංප්‍රයුක්තය විද්‍යුත් චුම්බක තරංගයක් ලෙස විද්‍යුත් චුම්බක තරංගයක් ලෙස හැඳින්වේ විද්‍යුත් චුම්බක කියන්නේ මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ චුම්බක ක්ෂේත්‍රයේ තරංගාකාරව අඩු වැඩි වීම තමයි අපි හඳුන්වන්නේ මොකද්ද? ඒ දෙකේ සංප්‍රයුක්තය තමයි අපි හඳුන්වන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් කියලා. විද්‍යුත් චුම්බක තරංගයක් ලෙස හැඳින්වේ. මේ අණුව විද්‍යුත් චුම්බක තරංගයක් හටගන්නේ මේ අණුව විද්‍යුත් චුම්බක තරංගයක් හටගන්නේ කම්පනයකට හෝ ත්වරණයකට ලක්වන කම්පනයකට හෝ ත්වරණයකට ලක්වන කම්පනයකට හෝ ත්වරණයකට ලක්වන ආරෝපණයන් නිසාය ආරෝපණයන් නිසාය කම්පනයකට හෝ ත්වරණයකට ලක්වන ආරෝපණයන් නිසාය ආරෝපණයන් නිසාය විද්‍යුත් ආරෝපණයෙන් ගොඩක් හොඳයි නේද? විද්‍යුත් ආරෝපණයන් නිසායි. එහෙනම් අපිට ප්‍රස්ථාරක නිරූපණය කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය මේ තියෙන චුම්බක ක්ෂේත්‍රය. මෙන්න විද්‍යුත් ක්ෂේත්‍රය වෙනස් වෙනවා. මෙතන චුම්බක ක්ෂේත්‍රය වෙනවා. අර දෙක මේක මේ ලම්බක තලය මේක ඊට ලම්බක තලය. right? තේරුණා? අර දෙක තමයි. අන්න මෙන්න මේව පේන්නේ මේ තරංග. කවන්නේ අපි වෙන්නේ. ඔන්නෝම තරංග දෙකක් ඇති වෙනවා. right? මෙන්න මේ දෙකේ සංප්‍රයුක්තය තමයි අපි විද්‍යුත් චුම්බක තරංගයක් හඳුන්වන්නේ. මේ දෙන්නගේ සංප්‍රයුක්තය. පැහැදිලිද? මේ තියෙන්නේ මේ බෝඩ් එක තියෙන තලයේ තමයි විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන්නේ. ඊට ලම්බක තලයක තමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. right? ඒ ලම්බක තලයක තමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ දෙකේ සංප්‍රයුක්තය හඳුන්වනවා මොකක්ද කියලා? විද්‍යුත් චුම්බක තරංගයක්. විද්‍යුත් චුම්බක තරංගයක්. Katakan. Dikatakan. Dikatakan.
लिया तरंगे गमन करන दिशाව तरंगे गमन करන दिशाව तरंगे गमन करන दिशाව कैपिटल ई हा बी कैपिटल ई हा बी कैपिटल ई हा बी कंपन දෙකටම ලම්බකය මෙයා මේ තලයේ මෙයා මේ තලයේ මෙයා යන්නේ මෙතන कंपन දෙකටම ලම්බකය कंपन දෙකටම ලම්බකය එබැවින් මෙය තීර්යක් තරංගයකි එබැවින් මෙය තීර්යක් තරංගයකි එහෙනම් විද්‍යුත් චුම්බක තරංග කියන තරංගද තීර්යක් තරංගයක් දාන්නවනේ එබැවින් මෙය තීර්යක් තරංගයකි තවද E හා B වල සංඛ්‍යාත සමාන වන අතර තවද E හා B වල සංඛ්‍යාත සමාන වන අතර ඒවා එකම කලාවේ පිහිටයි ඒවා එකම කලාවේ පිහිටයි ඒවා එකම කලාවේ පිහිටයි ඒවා එකම කලාවේ පිහිටයි මෙලම ලියන වෙනපතේ දෙකින් විද්‍යුත් චුම්බක තරංග මගින් විද්‍යුත් චුම්බක තරංග මගින් ශක්තිය සම්ප්‍රේෂණය කරන අතර ශක්තිය සම්ප්‍රේෂණය කරන අතර මාධ්‍ය සම්ප්‍රේෂණයක් සිදු නොවේ ශක්තිය සම්ප්‍රේෂණය කරන අතර මාධ්‍ය සම්ප්‍රේෂණයක් සිදු නොවේ right ශක්තිය සම්ප්‍රේෂණය කරන හැබැයි මාධ්‍ය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ එමෙන්ම E හා B कैपिटल E හා B ශේෂ්ත්‍ර වලට ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය නොවේ ඒ කියන්නේ මාධ්‍යයක් තිබ්බත් එකයි නැත්ත් එකයි විශ්ව තරංග එමෙන්ම कैपिटल E හා B මාධ්‍ය වලට ශේෂ්ත්‍ර වලට कैपिटल E හා B ශේෂ්ත්‍ර වලට ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය නොවේ ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය නොවේ එබැවින් විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය නොවේ මාධ්‍යයක් අවශ්‍ය නොවේ
එබැවින් විද්‍යුත් චුම්බක තරංගයක් රික්තකයකින් ඌවද ගමන් කරයි. රික්තකයකින් ඌවද ගමන් කරයි. විද්‍යුත් චුම්බක තරංගයක් රික්තකයකින් ඌවද ගමන් කරයි. අපි දන්නවා ආලෝකය නේද? තාපය වගේ සූර්යයා ගිනන් එන විකිරණ රික්තය හරහා යනවා නේද? කිසි ගැටලුවක් නැතුව රික්තය හරහා යනවා. right? ඒවට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ ගමන් කරන්න. පැහැදිලිද? හරි. යම් මාධ්‍යයකට තරංගය ඇතුල් වීමේදී යම් මාධ්‍යයකට තරංගය ඇතුල් වීමේදී යම් මාත්‍රයකට තරංගය ඇතුල් වීමේදී ප්‍රවේගය අඩු වේ. යම් මාත්‍රයකට තරංගය ඇතුල් වීමේදී ප්‍රවේගය අඩු වේ. පුතේ මොකද වෙන්නේ දැන්? ප්‍රවේගය අඩු වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? තරංගායාමයක් අඩු සංඛ්‍යාතේ නියතයි. සංඛ්‍යාතේ නදාපවතින්නේ ඒ තරංගය නිපදවු ප්‍රභවය මත විතරයි. එතකොට ප්‍රවේගය අඩු වෙනවා නම් අනිවාර්යෙන් තරංගායාමයක් අඩු වෙනවා. ප්‍රවේගය අඩු වේ. ඒ නිසා තරංගේ තරංගායාමයේ අඩු වේ. නොවෙනස්ව පවතින රාශිය සංඛ්‍යාතයයි. එහෙනම් රික්තයේදී මොකද වෙන්නේ? රික්තයේදී c සමාන f ලැම්ඩා මාධ්‍යකදී b සමාන f ලැම්ඩා ප්‍රවේගය රැස්වලානේ. රික්තයේ තියෙන ආලෝකීය ප්‍රවේගය නේද? සංඛ්‍යාතයේ නියතයි පුතේ. තරංග ආයාම ලැම්ඩා කියලා ගත්ත රික්තයේදී යම් මාධ්‍යකේ තරංග ආයාමයෙන් ගත්ත මොකක් කියලාද? ලැම්ඩා ඩෑෂ්. right තියාගන්න. අපි මේක ගමු එක. මේක දෙක. එක දෙකෙන් බෙදමු. එක දෙකෙන් බෙදමු. දැන් මොකද්ද? තිබෙදීම b සමානයි ලැම්ඩා විදීම ලැම්ඩා ඩෑෂ් ලැම්ඩා විදීම ලැම්ඩා අපි ආලෝකයේ ලෝකේ n කියලා ගන්න. n කියලා කියන්නේ නිරපේක්ෂ වර්තනාංකය. නිරපේක්ෂ වර්තනාංක. n කියලා කියන්නේ නිරපේක්ෂ වර්තනාංක. කියන්නේ t බෙදීම b සමානයි ලැම්ඩා බෙදීම ලැම්ඩා ඩෑෂ් සමානයි n. ඒ කියන්නේ නිරපේක්ෂ වර්තනාංක. පැහැදිලිව යන්න. right. දැන් අපි බලමු මොනවාද එහෙම තියෙන විද්‍යුත් චුම්බක තරංග කියලා. හරි? මොනවාද එහෙම තියෙන විද්‍යුත් චුම්බක තරංග කියලා බලමු. දැන් මේ විද්‍යුත් චුම්බක තරංග කියපුවා විශ්වයේ ස්වභාවයෙන්ම තියෙන විද්‍යුත් චුම්බක තරංග තියෙනවා. ඒ වගේම මිනිසා විසින් ඉපදවපු විද්‍යුත් චුම්බක තරංගයක් තියෙනවා. අපි ඒ වගේ සංඛ්‍යාතය හා තරංග ආයාමය අනුව right පෙළගස්සපුවාම ඒ chart එකට ඒ වගුවට අපි කියනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා. මොකක් අනුව පෙළගස්සපුවාමද? ඒ වගේ සංඛ්‍යාතය හා
තරංග ආයාමය අනුව එවුවා පෙළගස්සපුවාම අපි ඒකට කියනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය. ඒක ලොකු එකක්. මෙන්න මෙහෙම විද්‍යුත් චුම්බක වර්ණාවලියක් තියෙනවා. ඔයාලා දන්න එකක්. හරි? අමුතුවෙන් දන්න ටිකක් නෙමෙයි මම කතා කරන්නේ. ඔයාලා දන්න විද්‍යුත් චුම්බක වර්ණාවලිය තමයි මේ කතා කරන්න යන්නේ. හරි? ඔන්නදී. අපි පොඩ්ඩක් දැන් පෙළ ගැස්ම ගන්න යන්නේ. ටිකක් පොතේ සම්පූර්ණයෙන්ම ඔක ගහ ගන්න ඕන. ඉස්සරහට ලියා ගන්නකො. විශ්වයේ පවතින හා මිනිසා විසින් නිපදවන ලද මිනිසා විසින් නිපදවන ලද සියලුම විද්‍යුත් චුම්බක තරංග ඒවායේ තරංග ආයාමයේ වශයෙන් හෝ සංඛ්‍යාතයේ වශයෙන් තරංග ආයාමයේ වශයෙන් හෝ සංඛ්‍යාතයේ වශයෙන් තරංග ආයාමයේ හෝ සංඛ්‍යාතයේ වශයෙන් සටහනක පිළියෙල කළ විට එය විද්‍යුත් චුම්බක වර්ණාවලිය ලෙස හැඳින්වේ. විද්‍යුත් චුම්බක වර්ණාවලිය ලෙස හැඳින්වේ. right? මෙන්න මේ පැත්තෙන් ඉන්නව ළමයි කෙරෝලෙන් ඉන්නවා අන්තරීක්ෂ කිරණ. අපි කියනවා cosmic rays. right? කවුද ඉන්නේ අන්තරීක්ෂ කිරණ. ඊට පස්සේ කවුද ඉන්නේ gamma කිරණ. gamma ඊට පස්සේ කවුද ඊට පස්සේ X කිරණ. ඊට පස්සේ ඉන්නවා අල්ට්‍රා වයලට් පාරජම්බූල. UV කියලා කියනවා. ඊට පස්සේ දුෂ්‍යාලෝකය. ඒකේ පාට මෙහෙමයි. සම්පාට, අවරිය, නිල්, කොළ, කහ, තැඹෙලි, අතු. ඊට පස්සේ නා කවුද? අදෝරක්ත. අපි කියන අයියාර කියන ඉම්පාරේ. බලන්න ලස්සනට පැහැදිලි අඳ ගන්න ඕනේ. අදෝරක්ත වලින් පස්සේ කවුද ඉන්නේ? කවුද දන්නේ කෙනෙක්? කවුද? සූක්ෂම තරංග. කවුද? සූක්ෂම තරංග.
සූක්ෂම තරංග. නැත්නම් කියනවා මයික්‍රෝවේව්ස් කියලා නේද? මයික්‍රෝවේව්ස්. සූක්ෂම තරංග නැත්නම් මයික්‍රෝවේව්ස්. එතනින් එහාට කවුද ඉන්නේ? මයික්‍රෝවේව් වලින් පස්සේ ටීවී රේඩියෝ. टीवी रेडियो इन्नो टीवी रेडियो मुड़ी में कौन इन्नो SW इन्नो इधर पास से UHF इन्नो इधर पास से VHF इन्नो VHF पता नहीं हुआ SW इन्नो UHF इन्नो VHF इन्नो इगाड़े का FM वाला रेडियो है नहीं FM राइट FM इधर ये तो होंगे MW इन्नो M नस्तां एक तो यानी इन्नो A इधर यहाँ पर तीनों LW पिन होता है LW पिन और जान कंपेयर LW मैंने केरोली में LW है मैंने ना यहाँ कैमरा आमी वाकी MW या तो A ये ओपन रखने डोंट ने मेरे ओपन करने वाले टीवी रेडियो रहता है මේ පැත්තට ලැම්ඩා වැඩි වෙනවා. මේ පැත්තට සංඛ්‍යාතය වැඩි. සංඛ්‍යාතය පිළිවෙල ලියාගන්න. අපි දැන් එකින් එක පොඩ්ඩක් පැහැදිලි කරගමු.
දැන් අපි එකින් එක පොඩ්ඩක් පැහැදිලි කරගමු නේද? බලන්න මොකද ඉස්සෙල්ලා කියන අනුමාතිකාව අන්තරීක්ෂ කිරණ කියලා. අන්තරීක්ෂ කිරණ කොස්මික් රේස් කියලා කියනවා. අන්තරීක්ෂ කිරණ. මොනවද මේ අන්තරීක්ෂ කිරණ කියලා කියන්නේ? ඉතින් අන්තරීක්ෂ කිරණ කියලා කියන්නේ අපි කියනවාට පිටසක් වල සිට පැමිණෙන පිටසක් වල කියලා කියන්නේ මොකක්ද? අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ සීමාවේ පිට වගේ අභ්‍යවකාශය කියලා කියන්නේ පොතේ සාමාන්‍යයෙන් අඩි පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා අඩි 2500ක් අඩි 250000ක් වගේ 250000ක් වගේ ඉක්මවා ගිහුවා අපි කියනවා ඒක අභ්‍යවකාශය කියලා. දැන් ඔය ඉපෙරේද දෙන්නෙක් අභ්‍යවකාශය ගියා දැක්කද? හරි හොඳ සල්ලිකාරෝ දෙන්නෙක් අභ්‍යවකාශය ගිහිල්ලා විනාඩි ගානයි. right එක්කෙනෙක් නම් ප්ලේන් එකකින් කියන්නේ ප්ලේන් එකක් භාවිතයේ විශාල ප්ලේන් එකක් භාවිතයෙන් කුඩා ප්ලේන් එකක් අරන් ගිහලා ඒක අභ්‍යවකාශයෙන් මුදා හැරලා ආවා. ඊට පස්සේ පොඩි ප්ලේන් එකේ ආපහු ආවා. අනිත් එක ඊපෙරේද ගියා මොකද රොකට් එකක් ආදාගෙන නේ. රොකට් එකක් ආදාරෙන් ගිහිල්ලා කැප්සූලේ උඩින් වෙන් වෙලා අන්තිමේට රොකට් එක වෙනම පොළොවට බෑවා කැප්සූලේ වෙනම පොළොවට පතිතු. ඒක එහෙම වුණා. ඔයාලා වීඩියෝ දකින්න ඇති. ගොඩක් වෙලාට සමාජ මාධ්‍යවල ගියා. ඉතින් ඒ අභ්‍යවකාශ කරන්නේ දැන් මේ අන්තරීක්ෂ කිරණ කියලා කියන්නේ මොනවාද? අන්තරීක්ෂ කිරණ කියන්නේ ඔය පිටසක් වලින් එන කිරණ. එක එක කිරණ જાතිය. ඒව අල්ලගෙන තමයි අර රේඩියෝ දුරීක්ෂණ වල දක්වා තියෙනවද? ලොකු අර පිඟන් වගේ තියෙන සාමාන්‍ය ඒවා ඔය පොඩියට බැවුනට පස්සේ ඒ වගේ සාමාන්‍ය විස්කම්බේ මීටර 500ක් විතර. හරි. කිලෝමීටර භාගයේ විස්කම්බේ තියෙන ලොකු රේඩියෝ දුරීක්ෂණ තියෙනවා. ඒ වගේම කරන්නේ අර විශාල තරංගායාම සංඛ්‍යාතයේ ගොඩාක් වැඩිනේ. right හරි තරංගායාමයේ ගොඩක් වැඩි. ඉතින් අඩුයි සංඛ්‍යාතයේ වැඩි. ඉතින් ඒ වගේ තරංග අල්ල ගන්න තමයි ඒවා ඉතරයි. ගොඩක් වැඩියෙන් අල්ලන්න අර රේඩියෝ තරංග සීමාවේ තියෙන ඒවාත් තියෙනවා. විශාල තරංගායාම තියෙන ඒවාත් තියෙනවා. ඒව අල්ල ගන්නත් තියෙනවා. දැන් ඔය අන්තරීක්ෂ කිරණ අල්ල ගන්නත් පුළුවන්. right ඒ අන්තරීක්ෂ කිරණ අල්ල ගන්න ලොකු තැටි නම් ඕනේ නැහැ. සාමාන්‍ය තැටිකුත් ඇති. right ලොකු තැටි වල විශේෂ තමයි යාට පුළුවන් ලොකු තරංගායාමයන් තියෙන තරංග අල්ල ගන්න. ඇත්තම විශ්වයේ කෙලවරේ ඉඳන් එන ඒවා නේද? ගොඩාක් දුර ඉඳන් එන වගේ තරංගායාමයේ වැඩි. තරංගායාමයේ වැඩි හින්දා ඒ වගේ අල්ල ගන්න නම් ලොකු තැටියක් ඕන. ඒකින් තමයි රේඩියෝ දුරීක්ෂණ වෙනම හදලා තියෙන්නේ. පැහැදිලිද? අන්න ඒවට කියන අපි අන්තරීක්ෂ කිරණ කියලා. right ඉතාමත් කුඩා තරංගායාම පරාසයක තමයි මේ අන්තරීක්ෂ කිරණ තියෙන්නේ. right සංඛ්‍යාතයේ ගොඩක් වැඩි. ලියන්න එහෙනම් අන්තරීක්ෂ කිරණ කියලා දාලා කෙටි හැඳින්වීමක් දාගෙන යන්න මේකටම ලියන්න පිටසක් වලින් පෘථිවියට ලැබෙන කෙටි තරංගායාමයක් සහිත තරංග විශේෂයකි. කෙටි තරංගායාමයක් සහිත තරංග විශේෂයකි. පිටසක් වලින් පෘථිවියට ලැබෙන කෙටි තරංගායාමයක් සහිත තරංග විශේෂය. කෙටි තරංගායාමයක් සහිත තරංග විශේෂයකි. හරි අන්තරීක්ෂ කිරණ හරි. ඊට පස්සේ ගැමා කිරණ කියන්නේ ගැමා. ගැමා කොහෙන් හම්බෙන්නේ අපිට? ඉතින් ගැමා හම්බෙන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව. හරි. මෙයා හම්බෙන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව. හරි යුරේනියම් රේඩියම් වගේ මූල ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරද්දී අපිට ගැමා හම්බෙනවා. හරි. මේ වගේ විනිවිද යාමේ හැකියාව අධිකයි. ඒක තමයි මිනිස් සිරුරට ඉතාම අහිතකරයි ගැමා. මතක තියාගන්න ගැමා විකිරණ මිනිස් සිරුරට ඉතාමත් අහිතකර විකිරණ જાතියක්. right ඒක සැහැට බලපාන. හැදින් යන්න න්‍යෂ්ටික
ප්‍රතික්‍රියාවලදී නිපද වේ. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී නිපද වේ. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී නිපද වේ. युरेनियम रेडियम यानी विकिरणशीली द्रव्य वलिන් පිට වේ. युरेनियम रेडियम यानी विकिरणशीली द्रव्य वलिන් පිට වේ. युरेनियम रेडियम यानी विकिरणशीली द्रव्य वलिන් පිට වේ. මේවායේ විනිවිද යාමේ හැකියාව අධිකය. මේවායේ විනිවිද යාමේ හැකියාව අධිකය. විනිවිද යාමේ හැකියාව ඉතා අධිකය. එබැවින් මිනිස් සිරුරට ඉතා අහිතකර වේ. එබැවින් මිනිස් සිරුරට ඉතා අහිතකර වේ. මිනිස් සිරුරට ඉතා අහිතකර වේ. ඊගාව කවුද? හරිනේ නේද? ඉතින් හරිනේ. ගැම හරි. ඊගා යන්නේ එක් කිරණ. එක් කිරණ. ඒ ගොඩක් කරලා මිනිස් ක්‍රියාකාරකම් මත නිපද වෙන එක. නේ ඔයාලා දන්නවා එක් කිරණ ගැන. ඔයාලට වැඩියෙන්ම හම්බෙලා තියෙන එක් කිරණ තමයි. නේද? එක් කිරණ කොහෙද හම්බුනේ? එස් කිරණ ඡායාරූප නේ. එස් කිරණ වල තියපදේ සුවිශේෂී හැකියාවක්. එස් කිරණ වල පුළුවන් මිනිස් සම විනිවිද යන්න. රයිට්? එස් කිරණ වලට මිනිස් සම විනිවිද යන්න පුළුවන්. හැබැයි අස්තීන විනිවිද යන්න බෑ. තේරුණා? තරා පරාසකගේ දියුණු කරපු පරාස දිනවා ඉතින් ගොඩක් අයිත කරේවා. රයිට්? ඔය ඔක්කොම ඔය හැම විකිරණයම පුතේ යම් සංඛ්‍යාත පරාසයක තියෙනවා. නිශ්චිත සංඛ්‍යාතයක් නෙමෙයි තියෙන්නේ. සංඛ්‍යාත පරාසය. ආලෝකයේ තියෙන සංඛ්‍යාත පරාසය. සංඛ්‍යාත පරාසය. තරංගායාමය නැනෝමීටර් 400 සිට නැනෝමීටර් 700 දක්වා. තරංගායාම පරාසයක්. පරාසය. 400 ඉඳලා 700 දක්වා. ඒ වගේ තමයි එක් කිරණ පරාසයක තියෙන්නේ. දැන් ඒකෙත් අපේ මිනිස්සුන්ට හානියක් නැති එක තමයි තොරගන්නේ. right? එතකොට මේ එස් කිරණ තියෙන මේ සුවිශේෂී හැකියාවින්ද අපේ අභ්‍යන්තර අස්තිවල ඡායාරූප ලබා ගන්න මේ එස් කිරණ භාවිතා කරනවා වෛද්‍ය විද්‍යාවදී නේද? වෛද්‍ය විද්‍යාව එස් කිරණ නිපද වීම සම්බන්ධව පදාර්ථය හා විකිරණ පාඩමේදී අපි දීර්ඝ වශයෙන් කතා කරනවා කොහොමද ඇත්තටම එස් කිරණ හදන්නේ? එස් කිරණ කොහොමද හැදෙන්නේ? ඒ ගැන විදියට විස්තරයක් කතා කරලා ඒව කොහොමද ප්‍රායෝගිකව භාවිතා කරන්න කියන කාරණා ගැන කතා කරනවා පදාර්ථ හා විකිරණ පාඩේ. තව ඔයාලට දැම්ම කරන්න බෑ අවසාන පාඩමේදී. අපි ඉතිගේ කට්ටියට කරලත් නැහැ. ඒකට ඔයාලට ටිකක් පල්ලෙයි බලමු අපි. එතකොට හරි නවීන කාරණා තියෙන ගොඩක් හොඳ පාඩමක් ඒක. පදාර්ථ හා විකිරණ කියලා කියන්නේ.
properties of matter of radiation කියලා කියනවා. matter radiation කියලා කියනවා. right? එතකොට කිරණ කියලා කියන්නේ මොනවාද? මිනිසා විසින් නිපදවන කිරණ જાතිය. මෙයාට පුළුවන් මිනිස් තම විනිවිද යන්න. හැබැයි අස්තීන් විනිවිද යන්න බෑ. ඒ හින්දා වෛද්‍ය විද්‍යාවේදී අස්තීන් වල ශරීර අභ්‍යන්තරයේ තියෙන අස්තීන් වල ඡායාරූප වල අර බිදී කිය තැන් කැඩි පුපුරකුවා බලා ගන්න අපිට පුළුවන්. උදාහරණ නේද? ලියන්න. මොකද්ද? එක් කිරණ නේද? එක් කිරණ කියලා දාලා ලියන්න. මිනිසා විසින් නිපදවන කිරණ කිරණ වලට මිනිස් සම විනිවිද යා හැකි නමුත් මිනිස් සම විනිවිද යා හැකි නමුත් අස්තීන් විනිවිද යා නොහැක. අස්තීන් විනිවිද යා නොහැක. මේ හේතුවෙන් වෛද්‍ය විද්‍යාවේදී ශරීරයේ අභ්‍යන්තරයේ ඡායාරූප ගැනීමට බහුලව භාවිතා වේ. හරි එදිරි කෙටි දෙන්නම කැටිය. එක්තරන හරි ඊගාලිය ගන්න පාරජම්බූල කිරණ. පාරජම්බූල කිරණ කොහෙන්ද හම්බෙන්නේ? මම කිව්වා කොහෙන්ද කිව්වනේ මම සූර්යාගෙන් නේද? සූර්යාගෙන් තමයි පාරජම්බූල කිරණ හම්බෙන්නේ අපිට. right? සූර්යාගෙන් හම්බෙනවා පාරජම්බූල. මේ පාරජම්බූල කිරණට විශේෂ හැකියාවක් කියලා. මොකක්ද? එයාට පුළුවන් වායු අණු අයනීකරණය කරන්න. එයා ඒ වැඩේ කරනවා. ඉහළ වායු ගෝලයේ තියෙන වායු තියෙනවා. ඉහළ වායු වල තියෙන නයිට්‍රජන් වායුව. right? මෙයාට පුළුවන් ඕන වායුවක් කරනවා. යා වැඩිපුරම කරන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් වායුව අයනීකරණය කරනවා. අයනීකරණය කරපුවාම මොකදනවද වෙන්නේ? කාබන් සමස්ථානිකයක්. ඇත්තටම වෙන්නේ අපි දන්නවා නයිට්‍රජන් වල කීයද? 714යි නේද? මෙයාට පුළුවන් මේකෙන් 614 කියන සමස්ථානිකය හදන්න. 614 සමස්ථානික කියන ඔයාලා මට වඩා හොඳට දන්නවා කෙමිස්ට්‍රි කාර්ය. right? අපිට වඩා ලොකු දැනුමක් තියෙන කෙමිස්ට්‍රි සම්බන්ධ ලොකු දැනුමක් තියෙන. මම දන්නේ පොඩ්ඩයි. මම දන්න ටික තමයි කියන්නේ. හරි? හරිද? මෙන්න මේ පාරජම්බූල වලට පුළුවන් මෙන්න මෙයාම ආරේෂ කරන්න. කොහොමද කරන්නේ කියලා කෙමිස්ට්‍රි කට්ටියන් අහගන්න. හරි? මම නිකන් මෙයා විතරක් නෙමෙයි තව හදන තව පළ තියෙනවා නේද? දැන් බලයි ෂර්ට් දෙපැත්ත සම්පූර්ණ කරගන්නත් දන්නේ නැහැ. තියෙනවද? තව තියෙනවා. තව දෙනවා බීටා හැදෙනවා. බීටා අංශුවක් එක්ක. හරි? තව ශක්තිය හැදෙනවා. හරි? ඒක නම් පස්සේ ඔය සමීකරණ තුල මේ සම්බන්ධව අපි අවසාන පාඩමේදී වැඩි දුරටත් සාකච්ඡා කරනවා. මම මේක නම් මේ වැඩි කියන්න යන්නේ නැහැ.
හරි මම නිකන් දල වශයෙන් කියන්නම්. පාරජම්බුලකින් වැදගත් වෙන්නේ ඇයි කියන කාරණේ. මෙන්න මේ පාරජම්බුල කියනකොට පුළුවන් මෙන්න මේ වැඩේ කරන්න. මෙයා වල දන්නවා තාමත් වැදගත් එක්කෙනෙක් කොහෙද? ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී right ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී මෙන්න මෙයා ආහාර නිෂ්පාදනය කර ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිෂ්පාදනය කරද්දී මෙන්න මෙයා ශාක කොටස් වල තැම්පත් වෙනවා. කවුද? හයිසිදා. දැන් බලයි එහෙම එකක් කිව්වේ නැද්ද කියලා ගොඩක් නෑ නෑ. තාමත් ස්වල්ප වශයෙන්. මහා ගොඩක් නෙමෙයි ඈ. හරි ඔයාලා ගන්න අර ඔය හදන සුප්පු එකේ මම දන්නේ මොනවද හදන වල නේද? ඒවට අමතරව ඊටාම ස්වල්ප වශයෙන් මෙයක් තැම්පත් කරනවා මොනවාමද? ශාක. ඕනම ශාකයක මේ 614 සමස්ථානිකයේ තියෙනවා. right? ඉතින් යාර වෙනදී මම පස්සේ දවසක් කතා කරන්න. කොහොමද ඔය 614 සමස්ථානිකය අපේ ශරීරය ඇතුලේ මුළු ජීවිත කාලෙම තැම්පත් ජීවත් වෙලා ඉන්නවා නම් අවුරුදු 60ක් ඒ අවුරුදු 60 පුරාවටම ඔය 614 සමස්ථානිකය තැම්පත් දැන් බලයි එහෙම වුණාම ඉතින් මිනිස්සු උක්වන්ගේම ඕක තැම්පත් වෙන්නේ. ඔව් තැම්පත්. ඒකට වායු ගෝලීය නයිට්‍රජන් අඩු වෙනවා. ඈ නෑ ඒක ස්වභාව ධර්මයක් ගානට බැලන්ස් කරනවා. කොහොමද දන්නවද? මිනිස්සු මැරිච්චාම මෙයා මේ පැත්තට හරවනවා. මිනි දවසට ඉපදෙනා වගේ මැරෙනවනේ නේද? එතකොට මෙයා අනිත් පැත්ත හරවනවා. මොකද්ද? 614 සමස්ථානිකයේ නියෝජනය කරනවා. එයාගෙන් කාබන් හද මේ නයිට්‍රජන් හද. අන්න වායු ගෝලයට යනවා. දැන් වැඩි බැලන්ස් නේද? භව ධර්මයෙන් අමුතු එක්කෙනෙක්. එයා කවදාකවත් අන්බැලන්ස් ඒවා කරන්නේ නැහැ. එයා බැලන්ස් ඒවා කරන්නේ. right? අන්බැලන්ස් කරන්නේ මිනිස්සු. right? පරිසරය අසමතුලිත කරන්නේ මිනිස්සු. right? ස්වභාව ධර්මය එක ගානට බැලන්ස් කරගෙන යනවා. right? මේ දවස්වල බැලන්ස් කරනවා නේ. කොහොමද බැලන්ස් කරන්නේ? දැන් ගහන්නේ වැඩි. ස්වභාව ධර්මය බැලන්ස් කරනවා දැන් ඔය. මම දන්නේ නැහැ ස්වභාව ධර්මය බැලන්ස් කරනවද? කවුරුහරි මිනිස්සු බැලන්ස් කරනවද කියලා. හරි? කොහොම හරි බැලන්ස් වීමක් වෙනවා. හරි? මේ එක එක වෙනවා. එක එක කාලෙට එක එක වෙනවා. නේ සුනාමි එනවා. හරි. එතකොට මම කියන්නේ මේ දුර ගියා වැඩි. අය ගොඩක් දුර ගියා පාරජම්බුල එක්තර දුර යන්න ඕනේ. පාරජම්බුලගේ මෙහෙම කරන්න පුළුවන් කියලා දැනගත්තොත් ඇත්ත. පාරජම්බුල කියලා කියන්නේ හරි විශේෂ එක්කෙනෙක්. ඒක නැත්නම් ඉතින් කරන ඕන තරම් දේවල් ඉගෙන ගන්න තියෙනවා පොතේ මේ විශේෂ භෞතික විද්‍යාවේ. යන ඉතාමත් ගැඹුරින් ඉගෙන ගන්න දේවල් තියෙනවා. හරියම ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. right? ඔය ප්‍රවාස සංශ්ලේෂණ ක්‍රියාවලියේදී ඔය 614 සමස්ථානිකයේ මොකද වෙන්නේ කියලා අද ෂෝක් වැඩි. ඒක අධ්‍යයනය කරලා බලන්න. කොහොමද මම ගවන්නේ? අවසාන පාඩමේ ඒකට මොකද වෙන්නේ? ඒකෙන් මොකද කරන්නේ? මොකක්ද තියෙන ප්‍රයෝජනේ? හරි? කෙමිස්ට්‍රි පොඩ්ඩක් කතා කරනවා ඉතින් කාබන් ඩේටින් ගැන කතා කරලා දෙනවා නේද? කාබන් කාල්වේෂන් කතා කරලා දෙනවද? කාබන් ඩේටින්. මොකද කාබන්? කාබන් විනයම කියලා කියන්නේ සිංහලෙන් කියනවා කාබන් විනයම ඉංග්‍රීසියෙන් කියනවා කාබන් ඩේටින්. ඒ කියන්නේ ෆොසිල වල වයස හොයන්නේ. ෆොසිල වල වයස හොයන්නේ ඒකේ. කොහෙන් හරි පොළවෙන් හොයා ගන්නවා පොසිලයක් කියනවා. පරණ පොළොවට පිට පරණ සාක්කමේ කොටසක් හෝ සත්ත්වමේ කොටසක් පොසිල. ඒක කියනවා. ඒ වගේ වයස හොයන. අවුරුදු කොච්චරක් පරණද? නේ. අවුරුදු කොච්චරක් පරණද කියලා. right? හොයන්නේ මේ අවුරුදු මිලියන 65කට විතර කලින් නේද? අවුරුදු මිලියන 65කට විතර කලින් ඩයිනෝසරෝ ජීවත් වෙලා වුණා කියලා නේ. එකපාරට උල්කාපාතයක් වැටිලා නේද? උල්කාපාතය වැටිලා මොකද වෙලාද? ඔව්. පෘථිවියේ හිටපු සත්වයන්ගෙන් 75ක් විනාශ වෙලා. දන්නවනේ. පෘථිවියේ හිටපු සත්තුන්ගෙන් 75ක්. මීට අවුරුදු මිලියන 65කට විතර කලින් ඈ. පොඩි කාලයක්. සත්තුන්ගෙන් ඉතින් 75ක් විනාශ වෙලා තියෙනවා පෘථිවියේ. ඒ උල්කාපාතයේ පොඩි උල්කාපාතයක් නෙමෙයි කිලෝමීටර් 15ක් විතර විස්කම්භයක් තියෙන උල්කාපාතයක්. ඔය දැන් ඊපෙරේද මම දැක්ක නිවුස් එකක් යනවා. ඔක ඇමරිකාවේ මෙක්සිකෝ පැත්තට තමයි වැටලා තියෙන ඇමරිකාවේ මුලි තාම තියෙනවලු යාවාටි. මේ තාමත් කියන්නේ විශාල ගණයේ පරමාණු බෝම්බයක් පුරවා ගෙදා වෙලා තියෙනවා. එකෙන් වෙන්න ඕන හානිය වෙලා අද ඊයක නෙමෙයි. මේක හරියට වෙන්න බැරි නෑ නේද? මිලියන ඒ තාම හරි කලාතුරකින් වෙන දේවල්.
ඒකේ අවුරුදු මිලියන 65 කලින් වෙලා තියෙන්නේ. මම දන්නේ නැහැ ඒක කොහොම බේරලා ඉන්නවද කියලා. ඉතින් ඒ වගේ සිදුවීමක් පුතේ හරිම දුර්ලභයි මේ විශ්වයේ. right? විශ්වයේ තියෙන ඉඩත් එක්ක ග්‍රහක වස්තුවක් වෙන්න පෘථිවිය ගැටෙන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි. right? 0.0 ගණන් යන්නේ. ඒ තරම් හිස් අවකාශයක් තියෙනවා. මේ හිස් අවකාශය තුළ පෘථිවියත් එක්ක ග්‍රහකයක් ගැටෙනවා කියලා කියන්නේ ඉතාමත් අහඹු සම්භාවිතාවක්. ඉතාමත් කුඩා සම්භාවිතාවක්. ඒක අහඹු සිදුවීම. සම්භාවිතාව 100ට එකක්වත් නෙවෙයි. එකක් වුණා නම් මාර ප්‍රශ්නයක් වෙනවනේ. අවුරුදු 100ක් දෙකක් හැප්පෙනවා නේද? එහෙම වෙන්නේ නැහැ. කුඩා පොඩි වෙනවා. විශාල ගණයම එන්නේ. right? එහෙම එනවා කියලා චිත්‍රපටි නම් හදලා තියෙනවානේ උල්කාපාත ඇවිල්ලා වැටිලා මුත කොට ගලලා right? අදින් ඉම්පැක්ට් කියලා ෆිල්ම් එකක් තියෙන්නේ. ෆිල්ම් එකේ වෙන්නේ ඒක විශාල ප්‍රමාණය උල්කාපාත එනවා. ඊට පස්සේ පොඩි එකක් කියලා විතරයි ඉන්නේ. මුත කොට ගලලා ඊට පස්සේ තව ලොකු එකක් එනවා. ඒ ලොකු එක වළක්වන්න අභ්‍යවකාශ යානා කියලා අභ්‍යවකාශ යානාවක් එකේ හප්පලා ඒක කුඩු කරලා කෑලි වලට කුඩු කරලා එහෙම එකක් යනවා. එහෙම ෆිල්ම් ඒවා දේව බලන්නේ නැහැ. වලට බලන්නේ නැහැ. වල දේව බලන්නේ ඊට වඩා වෙනස් දේවල්. නේද? ඒ වගේ විද්‍යා ප්‍රබන්ධ බලන්න වෙලාවක් නැහැ ගොඩක් කට්ටිය. අනිත් බඳන් හරි විද්‍යා ප්‍රබන්ධය බලනවත් මේ විද්‍යාවේ තියෙන අරුමය එහෙම මනක් කල්පිතව හරි දකින්න තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි. ඒක ඇතිවිය හැකි සිද්ධියක්. කුඩා හෝ සම්භාවිතාවක් තියෙන අපිට ඒක. ඒක ඇති නොවිය හැකි සිද්ධියක් නෙමෙයි. ඒක ඇති විය හැකි සිද්ධියක්. right? මේ පෘථිවිය මත සිද්ධ හැකි සිද්ධියක් තමයි විද්‍යා ප්‍රබන්ධ වලින් කතා කරන්නේ. ගොඩක් වෙලා. ඉතින් අනාගතයේ වෙන්න පුළුවන් දෙයක්. right? මේ දවස් කතා කරන චතුර්මාන පංචමාන ඔයාලා බලන්න මොනවා චතුර්මානයන් කියන්නේ පංචමාන කියන්නේ මොනවා? දැන් බලයි මේ A level විශේෂ නිර්දේශයත් එක්ක අපිට ඔය කරන්න වෙලා තියෙනවා. කවදද එහෙනම් කරන්නේ? කවදද කරන්නේ? කරන්න දවසක්. right? අනේකයි ඔයාලා මේකේ මේ සංස්කෘතිය තුළ හිර වෙන්න එපා. මොකද මේ සිංහල සංස්කෘතිය නෙමෙයි මම කියන්නේ. මේ A level සංස්කෘතිය තුළ හිර වෙලා ගොඩක් දේවල් මග හැර ගන්නවා. මේක හරි සැහැල්ලුවෙන් කරගන්න පුළුවන්. අදිස්ථානයේ කැපවීම තියෙනවා නම් මේක හරි දේශින් කරගන්න පුළුවන්. ඔයාලා මේ අනවශ්‍ය පීඩනයක් කරා. right? ඊකවට හිතන්නකෝ දැන් මේ වෙනකොට කළ යුතු වල ටික කරලා දාලා තියෙන්නේ නැහැ. මට ගොඩ ගහකට. ගොඩක් වෙලාවට නිකන් ඉන්නේ කම්මැලි කමින් ඔහේ අනවශ්‍ය විදිහට අන්බැලන්ස් විදිහට තමයි ඔක්කොම කරන්නේ. ඒකයි වල ගොඩ ගහගෙන මේ විෂයන් දෙපා කරගෙන ඉන්නේ. මේක හරි ආසාවෙන් හරි මේක ප්ලෑන් එකක් ඇතුව කරා නම් අනවශ්‍ය විදිහට වෙලාව නහත්ති කරන්න නැතුව කරා නම් වෙලාව ගොඩක් ඉතුරු. ඒවා ඔය කරන අනිත් වලට ඕන තරම් වෙලාව ඉතුරු වෙනවා. මේ ලෝකෙ ගැන ඉගෙන ගන්න පුතේ ආය chance එකක් එන්නේ නැහැ. මේ ජීවිත කාලේ තමයි ආයේ නේ ඔලිම්පික් බලන්න ආය අවස්ථාවක් එන්නේ නේ 2020 ඔලිම්පික් 21 දැන් තියන්නේ. ඒ ඔලිම්පික් එක ආය බලන්න වෙන්නේ right? මේ දැන් තියෙන්නේ කී ඔලිම්පික් එක 32 වෙනි ඔලිම්පික් එක නේද? 1904 පටන් ගත්තට පස්සේ 32 වෙනි ගිම්මාන ඔලිම්පික් එක තමයි තියෙන්නේ. ටෝකියෝ වල තියෙන්නේ. දැන් මේ දවස්වල යනවා. දැන් අපේ ගන්න ලංකාව සහභාගී වෙලා ඉන්නේ. ලංකාව එක වගේ එක ස්ථාන ගන්නවා. දැකලා ඇති නේද? 49ක් කිරියෝ 48 වෙනිය වෙනවා. කමන්නේ එහෙම හරි සහභාගී. රටේ තියෙන අස්ථාවර තත්ත්වයක් එක්ක එහෙම හරි සහභාගී වෙලා පුතේ අඩු ගන්න. සහභාගී වීම වැදගත්. ඔලිම්පික් එකට සහභාගී වෙන එකත් ලොකු තරංගයක්. හැමෝටම සහභාගී වෙන්න බෑ. මේ පරිසාදන මට්ටම ඉක්මවා ගිය කට්ටිය විතරයි සහභාගී කරවන්නේ. ඉතින් එහාට සහභාගී කරවන්නේ. තේරෙනවද? ඒ නම දෙනා සහභාගී නම දෙනා සුවිශේෂයි. 55ක් ඉඳලා 48 53ක් ඉඳලා 48 වෙනවා. කමක් නෑ. එයා ලෝකේ 48 වෙච්ච. ලෝකේ රටවල් 200 ගණනක් තියෙනවා. ඒ වගේ 48 වෙච්ච. දැන් අපි ලංකාව පළවෙනියෙන් නේද? චීන එක කියන්නේ අපි එක කියන එකනේ. හරි. චීන තමයි ඉස්සරහින් ඉන්නේ දැන්. ඒ අපිට ගොඩක් ආඩම්බර. නේද? අපිට නිකන් දැන් චීන සමූහාණ්ඩුවක කොටසක් වගේ චීන සමූහාණ්ඩුවේ කොටසක් තමයි ලංකාව. එහෙනම් වේගන යන්නේ දැන්. අපේ දේශපාලකයන්ට පිසිද්ධ වෙන්න අපි එහෙම වෙනවා. කවන්නේ එහෙම හරි පරිගුණොත් නේ අනේ මන්ද. එහෙම වෙන්න නම් ඕනේ නෑ ප්‍රාර්ථනා කරන්නේ නෑ ඉතින්. ස්වාධීන රටක් විදිහට තියෙන තමයි ශ්‍රී ලංකාව ඕනේ. ඒකට අවාසනාවකට ඉතින් නේද? හැමදේම විකුණන දැන් ඔය හෙට මේ ටිකේ ප්ලෑන් කරනවා කට්ටිය කෙරවල පිටියේ බලාගාරි පුරවන්න. ඔව්. රුකුණාමලේ වරාය බදු දෙන්නේ. ඉතින් හැම දෙයකටම ඉතින් දේශපාලන මේ කට්ටිය නේ කලින් කට්ටිය හම්බන්තොට වික්කා. නේද?
ඔක්කොම එකයි. බය වෙන්න එපා. ඒ කට්ටිය බැලලා ආවට දෙගොල්ලම කරන්නේ එකම වැඩේ. වෙන කරන්න දෙයක් නෑ. හරි. ඒක ඇමතිවරයෙක් අහනවා මේ රාජ්‍ය වියදම් කරන්නේ බඩු මේ ලංකාවේ විකුණන්න නැතුව කොහොමද කරන්නේ කියලා. පාලකයෝ ඕනේ නෑනේ කියනවා විකුණ මේ හටේට මේ බඩු ගේන්නේ නේද? පාලකයා කියලා කියන්නේ රට සංවර්ධනය කරලා නේද? ඒකේ සම්පත් විකුණන එක නෙමෙයි සම්පත් ආරක්ෂා කරගෙන මේ නේද? යම් කිසි දෙයකින් මේ මුදල් හම්බ කරනවා. ඇතුළේ තියෙනවා විකුණන එක නෙමෙයි. මෙයාලගේ එකම අරමුණ තියෙනවා විකුණන්නේ. හරි. ඒක උනේ ඉතින් එකකින් භාගයක් කියලා ගන්නවා. ඉතුරුනොත් අපිට දෙන්න. අපිට දෙනවා කියලා කියන්නේ බඩු ටික ගේනවා නේද? පිටි ගේන්න වෙනවා. ඉතින් තෙල් ගේන්න තල්ලු පිටියක් නෑනේ. පිටි ගේන්න ඕන කොළ මේ රටේ. තෙල් ගේන්න ඕන. කෑම උදාති ගොඩක් ගේන්න ඕන. වාහන ගේන්න ඕන. ඒ ඔක්කොම නවත් ගේන්න සල්ලි නෑනේ. ලංකාවේ මැෂින් සල්ලි ගහන මැෂින් තිබ්බට ඒ මැෂින් වලින් ඩොලර් ගහන්න බෑ. ඒ ගහනකොට රුපියල් විතරයි. රුපියල් දුන්නොත් එයාලා තෙල් දෙන්නේ. තෙල් ලීටර එකක්වත් දෙන්නේ. රුපියල් කෝටියක් දුන්නත් මේ සෞදියේ තෙල් ලීටර එකක්වත් දෙන්නේ. ඇයි? එයාලා රුපියල් විමඩන්නේ. එයාලට ඕනේ ජාති අන්තර මුදල් එකේ ඩොලර්. ඩොලර් නෑ. ඩොලර් ලංකාවේ ගහන්නේ ඩොලර් ඇමරිකාවේ. ඩොලර් කොහෙද ගහන්නේ? රට ගොඩක් පාවිච්චි කරන ඩොලර් ගන්න ඩොලර් අපිට තියෙන්න අපි මොන හරි ඒවා උපයා ගන්න. අපිට නෑනේ. ලංකාව ඇතුලේ සල්ලි අච්චු ගහනවා ලංකාව ඇතුලේ විතර කරන්න පුළුවන් සුද්දා වගේ. පිටරට දේවල් ගන්න නම් පුතේ ඩොලර්. තේරුණාද? උද්දමණේ වැඩි වෙන්නේ ඒකයි. ඒක ලංකාවේ තියෙන සල්ලි ප්‍රමාණයට වඩා අපේ තියෙන සංචිත වලට ලංකාවේ ගහන මුදල් ප්‍රමාණය වැඩි වුණාම උද්දමණේ වැඩි. කොමන්ට් කරන කට්ටිය අහලා බලන්න. අපිට වඩා හොඳට දන්නවා. සමහරුන් අපි දැන තරම්වත් දන්නේ නැහැ. ඒක නෝ කරන්නේ. මේ ඒ හින්දා හරි අවස්ථනාවක්. බැංකුවල සල්ලි නැහැ. ලංකාවෙන් කුසල්ලි නැහැ. නේ මහජන බැංකුවේ සල්ලි නැහැ. ස්ථාවර බැංකුවල 4යි දෙන්නේ. තව ඔහොම තව ඉස්සරහට ගියොත් බැරි වෙලාව. මේක පටන් ගන්නවා. අද පටන් ගන්නව රට හදන්න. අද පටන් ගත්තොත් මේ අවුරුද්දේ පටන් ගත්තොත් තව අවුරුදු 10කින් යම් තාක් දුරට. අවුරුදු 10ක නම් ගොඩ එන්න බෑ. ඔය හිතන්න බෑ එකපාරට මේ කවුරු මේ රට බාර ගත්තත් අවුරුදු 10ක් යනකම් ගොඩ එන්න බෑ. මොකද තියෙන ණයට මීන් ගෙවන්න ඕනේ. ණය ගෙවන්න කොහොමද? බදු ගහලා. මනුස්ස අපිම තමයි ගෙවන්නේ. හරි. මොන අඩුවවත් ණය ගෙවන්න දෙන්න අපි. මේ බදු ගහලා කොහොම හරි නිෂ්පාදනයක් මරු කරලා පිටරට ඇරලා සල්ලි වල ඩොලර් වලින් බදු ගෙවන්න මේ ණය ගෙවන්න. ඒක ගෙවලා ඉවර කරන්න තව හරියට අද පටන් ගත්තොත් හරියට ගෙවන්න වංචාවක් නැතුව අවුරුදු 10ක් යනවා. මෙහෙම වංචාවකට ගියොත් අවුරුදු 100ක් ගියත් ඔක ඉවරෙන්නේ නැහැ. ඔයාලා හිතන්න එපා රට ණය බරින් නිදහස් වෙලා සුපිට මුදිත වෙලා ඔයාලා රස්සාවක් කරන කාලේට රට ස්වයං පෝෂිත වෙලා තියෙන්නේ. ඒ වගේ හිණ දකින්න එපා. ඒ වගේ හිණ දකින්න නම් පරිකර අපි පුද්ගලයෙක් හැටියට වෙනස් වෙන්න ඕන. ඒ පුද්ගලයෙක් හැටියට සමාජයක් වෙනස් වෙන්න ඕන. එන රටක් වෙනස් වෙලා අපි ඔක්කොම එකතු වෙලා මේ වටේ කොට දාන්න පුළුවන්. එක පාලකයෙක් මේ කරන්න. තේරුණාද? නැත්තම් මේ රට නීතියන ටිකවත් ඉතුරු වෙන්නේ. ඔයාලා නොහිතුවට මේ රට ඔයාලා 3 වේල කාලා ඉන්නව නේද? සතුටින් ඉන්නවද දැන්? සතුට වැඩි කල් තියෙන්නේ. මේ රටේ තියෙන තත්ත්වෙත්. හරි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට උදා වෙනවා. එන්න හරි පරිස්සමෙන් ඉන්න, අවබෝධයෙන් ඉන්න. අපි මේ කාලේ කරගන්න ඕනේ එකම දේ මේ අධ්‍යාපනයෙන් මේක උපරිම කරගමු අපි. සමාවිත අවිනිශ්චිතභාවයක් තියෙනවා පුතේ. මොන දේ කරගත්තත් අවිනිශ්චිතභාවයක් තියෙනවා. right? මොන දේ කරගත්තත් අවිනිශ්චිතභාවයක් තියෙනවා. right? ඔයාලා කවදාකවත් ගුරු වෘත්තියේ ඉන්නේ නැහැ කියලා අපි දන්නවා. right? කවදාකවත් ගුරු වෘත්තියේ ඉන්නේ නැහැ. අපි විදින අට දක්වාම ඔයාලා ගුරු වෘත්තියේ ඉන්නේ නේද? A level maths කරලා අවුරුදු 3මාරක විද්‍යාවේදී උපාධියක් හදාරලා නේද? අවුරුදු 3මාර්ග විද්‍යාවේදී නේද? කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් කරලා, ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රැක්ටිකල් කරලා, මැත්ස් ගණන් හදලා, රයිට් ලොකු පේපර්ස් ලියලා, සෑහෙන කටක් කාලා අවුරුදු 3මාරක් නේද? අවුරුදු 3මාර්ග උපාධියක් කරන් එනවා ගුරු වෘත්තිය අතට අරගෙන එනවා මම ගුරුවරයෙක් කියන. රුපියල් 3000ක විතර පඩියක් හම්බෙනවා. හැබැයි ඕලෙවල් ලියලා එකක් ෆේල් වෙලා හරි
යනවා පෙට්‍රෝලියම් එකේ අතු ගන්න. රුපියල් 56000ක් වඩි. තව ඒ දෙවලුත් ලියලා පාසුත් තියෙනවා. යනවා විදුලි බල මණ්ඩලයේ කාර්යාල සහායක රුපියල් 60000ක් වඩි. වල තීරණය කරන්නේ. අනිත් තව තියෙන ඒවල් කැමති කට්ටිය යන්න. හරි? ආයෙ කියන බා. අය නම් අපි ලියන්න පාර ජම්බුල ගැන පොඩි ඉස්සර ලියාගමු නේද? ලියන්න පාර ජම්බුල ගැන. ලියන්න සූර්ය කිරණවල අඩංගු විකිරණ විශේෂයකේ සූර්ය කිරණවල අඩංගු විකිරණ විශේෂයකේ සූර්ය කිරණවල අඩංගු විකිරණ විශේෂයකේ මේවා වාතයේ සමග ගැටී පරමාණු අයනීකරණය කරයි. මේවා වාතයේ සමග ගැටී පරමාණු අයනීකරණය කරයි. වාතයේ සමග ගැටී පරමාණු අයනීකරණය කරයි. පරමාණු අයනීකරණය කරයි. එමගින් ඉහළ වායු ගෝලයේ අයන ස්තරයක් සෑදී. අපි කියන පොතේ අයන ගෝලය කියලා. ඔය පරමාණු අයනීකරණය වෙලා හදන අයන ඒ අයන වලින් එන ගෝලයක්. අපි ඒකට කියනවා අයන ගෝලය කියලා. අයන ස්තරයක් හෙවත් අයන ගෝලයේ නිර්මාණය වේ. අයන ස්තරයක් හෙවත් අයන ගෝලයේ නිර්මාණය වේ. අයන ගෝලයේ නිර්මාණය. පුතේ ඔය අයන ගෝලයට පුළුවන් මොනා කරන්නේ? ඒ අයන ගෝලයට පුළුවන් ටීවී රේඩියෝ තරංග. මේකින් පෘථිවිය මේ එන්න මේ ඉහළ වායු ගෝලය යනවා අයන ගෝලයක් වෙන්න වෙන්නේ. වටේට අයන ගෝලය. මෙතනින් යන ටීවී සමහර රේඩියෝ තරංග මේ අයන ගෝලයෙන් පරාවර්තනය කරන්න පුළුවන්. ඒක මම කතා කරනවා SW ගෝලෙත් කතා කරනවා. right? මේ තියෙන අයන ගෝලය මෙන්න මෙහෙම පටියක් වගේ අයන ගෝලයක්. ඔන්න අයන ගෝලය. මේ තියෙන අයන ගෝලය අන්නතර පාර ජම්බුල තමයි වැඩි කරන්නේ. අයන ගෝලය නිර්මාණය කරන්නේ පාර ජම්බුල. තේරුණාද? right? අයන ගෝලය නිර්මාණය වෙන්නේ. අයන ඒක ඇතුලේ පාර ජම්බුල හැදෙන්නේ නේද? පාර ජම්බුලේ පස් වෙනවා අපිට සංවේදී මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපිට සංවේදී කොටස මොකද්ද? දුෂ්‍යාලෝකය. දුෂ්‍යාලෝකය තමයි අපිට සංවේදී කොටස වෙන්නේ පුතේ. මේ තියෙන්නේ ඒක නැනෝමීටර 400 සිට නැනෝමීටර 700 දක්වා වූ පරාසය අපි දුෂ්‍ය පරාසය විදිහට හඳුන්වනවා නේද? ඒකේ පාට පේනවා මෙන්න මෙහෙම. රිජ්ජියෝර් කියලා කියනවා නේද? දම් පාට, අවරිය, නිල්, කොළ, කහ, තැඹිලි, රතු. එහෙනම් සංඛ්‍යාතයේ වැඩිම කාගේද? දම් පාටි. සංඛ්‍යාතයේ අඩුම කාගේද? රතු පාටි. තරංගායාමයේ වැඩි කවුද? රතු. තරංගායාමයේ අඩු කවුද? දම්. එහෙම තේරෙන්න ඕන. right? මේක තමයි අපේ ඇහැට සංවේදී පරාසය බවට පත්. අපිට මේ සියල්ල පේන්නේ අපිට මේ පරාසයෙන් මෙහා විතරයි මේ පරාසය විතරයි පේන්නේ. මෙතනින් මෙහාට පේන්නේ නැහැ. මෙතනින් එහාට පේන්නේ. නේද? ඔයාලට මෙතනින් මෙහා පේනවද? අදොරක් තාප තරංග පේනවද? තාප තරංග පෙවුනොත් මාර ප්‍රශ්නයි. ඇයි? හැම මිනිහාගේම රැස්වලු පේනවා ඔයාලට උඩට. ඇයි? හැම මිනිහාම දෙන ඕර එකක්. හැම මිනිහාම දෙන ඕර එකක්. ඕර එක කියන්නේ රැස්වලක් තියෙනවා. පේනවද? පේන්නේ. ඇයි? තාප තරංග පිට වෙන්නේ. මිනිස්සුන්ගේ රැස්වලකින් තාප තරංග. මුළු ශරීරයෙම තාපේ පිට වෙනවා. හැබැයි අපි අදෝරක්ත කැමරාවකින් බැලුවොත් ඔන්න ඒ ඕර එක බලන්න පුළුවන්. ඕන කළුවරක තාප තරංග තියෙනවා නම් මිනිහා කොහේ හිටියත් ඕන කැලේක කොහේ හිටියත් බලා ගන්න පුළුවන් රතු පාට
තාප තරංග පිට වෙන්නේ. තාක්ෂණික මෙවලක් තියෙනවා. right? වදින් යුදමය කටයුතු සඳහා භාවිත කරනවා. විශේෂයෙන් ඇමරිකාවට පුළුවන් මුළු භූමියක් පුරා සිටින මිනිසුන් ගන්න කියන්නේ ඉහළ චන්ද්‍රිකාවල. එලා ගුවන් ගත කරලා තියෙන මේ අභ්‍යවකාශ ගත කරලා තියෙන චන්ද්‍රිකාවලින් යාලට පුළුවන් අදෝරක්ත ඡායාරූපයක් අරගෙන ඒ අදෝරක්ත ඡායාරූපයෙන් බලන්න පුළුවන් මිනිස්සු කිදෙනෙක් ඉන්නවා. එහෙනම් භූමි මෙතන දාපුවම වැඩිම මිනිස්සු ගණන් මැරෙයි. එහෙමයි ඉතාමත් අමානුෂික විදිහට තාක්ෂණය භාවිත කරනවා. තේරුණාද? අමානුෂික භාවයේ තාක්ෂණය භාවිත කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය භාවිත කරනවා. right? එහෙනම් මේක මොනවද කියන්නේ? දුෂ්‍යාලෝකය කියන්නේ පුතේ. අමුත ප්‍රශ්නයක් අහන බුදුහාමුදුරන්ගේ තාප තරංග දුෂ්‍ය තරංග ඒක මෙහෙමයි. ඒක මේ උන්වහන්සේට විශේෂ හැකියාවක් තියෙන්න ඇති. උන්වහන්සේගේ ශරීරයෙන් පිට කරන ඒ අදාළ තරංග දුෂ්‍ය පරාශයට අරන්ගේ. ඒක මිනිසුන්ට පේන රැස් විදිනවා. අපිට බෑ අපේ ඇඟෙන් මේ විද තරංග පාලනය කරන්න අපිට පුළුවන්. අපේ ශරීරයේ පිට වෙන තරංග අපිට පාලනය කරන්න බෑ. උන්වහන්සේට හැකියාවක් තියෙන්න ඇති. උන්වහන්සේගේ ශරීරයෙන් පිට වෙන තාප තරංග ඕනම තරංගයක් පාලනය කරලා ඒක දුෂ්‍ය පරාශයට අරයියා. ඒතර මිනිස්සුන්ට පේනවා. තේරෙනවද? මිනිස්සුන්ට පේනවා. ඒක විද්‍යාත්මකයි. ඒක බරුවක් නෑ. විද්‍යාත්මකව තරංග පාලනය කිරීමක් කරන්න පුළුවන් නම් නේද? එයා තරංග පාලනය කිරීමක් කරන්න පුළුවන්. එතෙදි එහෙනම් ඒක අපිට පේනවා. ඔයාලා කාටවත් පුළුවන් නම් තමන්ගේ ශරීරයෙන් පිටන තාප තරංග පාලනය කරන්න. එයාට පුළුවන් මේකේ සංඛ්‍යාතය වැඩි කරලා යම් කිසි මානසික ශක්තියකින් ඒකේ සංඛ්‍යාතය වෙනස් කරලා මිනිසුන්ට පේන්න. හරි. එතකොට රැස් පිහිනවා පේනවා. හරි. try කරලා බලන්න ගෙදර ඉන්න ගාම. තමන්ගේ ශරීරයේ තියෙන පිටවෙන තාප තරංග තමන්ගේ පාලනයට නතු කරගන්න. තමන්ගේ පාලනයක් තුල වෙනව නම් මොකද වෙන්නේ? ඔයාලට පුළුවන් ඒකේ තරංගායම වෙනස් කරගන්න. තරංගායම වෙනස් කරලා මිනිසුන්ට පේන්න. මිනිසුන්ගේ දුෂ්‍ය පරාශයට අරන් ඉන්න පුළුවන්. එහෙම අරන් ආවම පේනවා මිනිසුන්ට අන්නේ අර රැස් විදිනවා කියලා. හරි. හරි. සමහරුන්ගේ කොහොමද රැස් තියෙනව නේද? ඒක පේන්නේ නැහැ. රැස් තියෙනවා කියලා පෙන්වන්න හදනවා සමහරු. හරි. එහෙම ඉන්නවා කට්ටිය. හරි කවන්නේ අපිට කවන්නේ රැස් වෙන්නොත් එකයි. දැන් ඔය දුෂ්‍යාලෝකයේ මිනිස්සස සංවේදී වන්නේ මෙම තරංගායාම පරාසයේ මිනිස් ඇස සංවේදී වන්නේ මෙම තරංගායාම පරාසයේ විද්‍යුත් චුම්බක තරංගවලට පමණි. විද්‍යුත් චුම්බක තරංගවලට පමණි. තරංගායාමයේ අණුව ඇතේ වර්ණ හතක් වෙනස් වර්ණ හතක් ඇති කරයි. ඔව් තාප තරංග කියලා කියන්නේ අදෝරක් තමයි. මම ඊගට කතා කරන්නේ කියන්නේ. ඊගට කියන තාප තරංග. තරංගායාමයේ අණුව ඇතේ වෙනස් වර්ණ හතක් ඇති කරයි. ඇතේ වෙනස් වර්ණ හතක් ඇති කරයි. වෙනස් වර්ණ හතක් ඇති කරයි. ඔයයන්ද ඒවා නම් රතු, තැඹිලි, කහ, කොළ, නිල්, අවරිය, දම්. ඒ පාඩ හත ලියන්න. පාඩ හතම ලියා ගන්න.
හරි නේ ලියෝනේ පාට වර්ණ හතර. ඊට වලියා ගන්න අදෝරක්ත කිරණ. අදෝරක්ත කිරණ. ඒවට තමයි තාප දෙන්නේ අදෝරක්ත. අදෝරක්ත. මෙන්න තමයි පුතේ තාප තරංග කියලා කියන්නේ. තාප heat wave තාප තරංග. heat තාප තරංග. මේක පේන්නේ අපේ දෘශ්‍ය පරාසයේ පිට. හැබැයි තාපය අපි කියවල සූර්යාලෝකයේ 145ක් තියෙන තාපය. සූර්යාලෝකයේ 145ක් තියෙන තාපය. ආලෝකයේ 147යි. අදෝරක් ඉන්ෆ්‍රාරෙඩ්. මේක ගොඩක් වෙලාවට ඇත්තම මේ අදෝරක්ට කැමරා තියෙනවා. ඉන්ෆ්‍රාරෙඩ් කැමරා තියෙනවා. right? ඉන්ෆ්‍රාරෙඩ් කැමරා තියෙනවා දැන්. ගොඩක් දැන් ඉඳන් නෙමෙයි ගොඩක් කලින් තියෙනවා. ඉතර ඔය මේ ෆෝන් වල ඉන්ෆ්‍රාරෙඩ් තිබ්බ දැන් නැහැ. දැන් ඉතින් හොඳ අලුත් ටෙක්නොලොජි දැන් තියෙනවානේ. ඉතර මුලින්ම අපිට එක්ක තමයි ඉන්ෆ්‍රාරෙඩ්. ෆෝන් එක ලං කරන ෆොටෝ මේ ෆොටෝ මේ පැත්තේ ෆොටෝ එකකින් මේ ෆෝන් එකෙන් මේ පැත්තේ ෆෝන් එකට ෆෝන් එක ලං කරලා ෆොටෝ එකක් යවා ගන්න පුළුවන්. ඉන්ෆ්‍රාරෙඩ් වලින්. මුලින්ම ටෙක්නොලොජි. ඊට පස්සේ බ්ලූටූත් ආවා. ඒ මුල්ම කාලේ තිබි ඉන්ෆ්‍රාරෙඩ්. දැන් ඔයාලා දන්නේ ඔයාලා කිරීම Wi-Fi direct කියයි, CI කියයි. ඉතින් අලුත් ටෙක්නොලොජිස් දැන් තියෙනවා නේද? ඉස්සර එහෙම නෑ. හරි ඔක වර්ධනයේ විඥාන ඉන්ෆ්‍රාරෙඩ් කියලා කියන්නේ ඒක අතර ආපු කාරණයක් තමයි. හරි. તો තාප තරංග විදිහට අපි භාවිතා කරන්නේ ඉන්ෆ්‍රාරෙඩ්. කියන්නේ තාප තරංග එහෙම නැත්නම් අදෝරක්ත විකිරණයක දාන. දැන් සූර්ය විකිරණ වලින් 45ක් පමණ අඩංගු වන්නේ සූර්ය විකිරණ වලින් සූර්ය විකිරණ වලින් 145ක් පමණ අඩංගු වන්නේ අදෝරක්ත කිරණ වේ. අදෝරක්ත කිරණ වේ 145ක් පමණ අඩංගු වන්නේ අදෝරක්ත කිරණ වේ. අදෝරක්ත විකිරණ වේ. IR යනු තාප තරංගයේකි සංකේත බලන්න හොයාගන්න පුළුවන් නේද මේ P සමාන S ලැම්ඩා දාගන්න P तो සංකේත මොකක්ද දෙන්නේ S සමානයි P බෙදීම ලැම්ඩා ඉතින් කියන්නේ 3 වැඩි කිරීම 10 8යි तो මිනිමම් එක කියන්නේ නැනෝමීටර් 400යි तो බිඳු දෙකක් කියන 10 වෙන 7යි 3 බෙදීම 4යි ඉන්නහට උඩේ 10 15 4 3යි 10 15යි හරි ඔන්න අඩුම තරංගායාමයේ තියෙන සංඛ්‍යාව තරංගායාමයේ සංඛ්‍යාව වැඩිම සංඛ්‍යාව තියෙනවා 4.5 0.75යි 10 75යි 10 13 සංකේත වල හොයන්න පුළුවන් නේ 10 බල වලින් දන්නව නම් ඉතින් 10 12 මෙගා ගිගා ටෙරා හර්ට් වලින් එන්නේ මෙගා හර්ට් වලින් යනත් පුළුවන් ලොකු සංඛ්‍යාතයක් තරංගය ගොඩක් කුඩායි ප්‍රවේගය 3.18යි නාලෝක ප්‍රවේගය එන ඕනම තරංගායාමකට දාලා සංකේත කරන්න පුළුවන් නේද T සමාන S දැම්මම නිකම්ම සංඛ්‍යාතය සාර මේ සංකේත පරාසය වල මෙයාගේ හරි තාප තරංග විශේෂයකේ
ඕනෑම රත්තු වස්තුවකින් පිට වේ. 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 වෛද්‍ය විද්‍යාවේදී හා රාත්‍රී කාලයේ ඡායාරූපගත කරන කැමරාවල බහුලව භාවිතා වේ. වෛද්‍ය විද්‍යාවේදී හා රාත්‍රී කාලයේදී ඡායාරූපගත කරන කැමරාවල බහුලව භාවිතා වේ. अरे අවසාන ලියා ගන්න සූක්ෂම තරංග. සූක්ෂම තරංග එහෙම නැත්නම් මයික්‍රෝවේව්ස් කියලා කියනවා. ඔයාලා දන්නවා සූක්ෂම තරංග මොනවද මෙලින් භාවිත කරන්නේ? සංනිවේදන කටයුතු සඳහා. සංනිවේදන කටයුතු සඳහා. කැමරා එකේ තියනවා මොකද්ද කියනවා නේද? kata apa tuh nama mama tak ada balik ya සූක්ෂම තරංග ලියන්න sannivedana කටයුතු වලදී හා තව තියෙනවා මොනවාද මයික්‍රෝවේව් oven වල ආහාර පිසින් කරන්නේ sannivedana කටයුතු ඔය walkie talkie කොට කෙටි තරංග ආයාම සඳහා භාවිත කරන්නේ මේ සූක්ෂම තරංග මයික්‍රෝවේව්ස් sannivedana කටයුතු සඳහා හා ආහාර පිසීමේ කටයුතු සඳහා සූක්ෂම තරංග භාවිතා වේ. හරි ඊට පස්සේ වගේ පැහැදිලි කිරීම නැහැ මම කෙටියෙන් පැහැදිලි කරන්න. SW කියලා කියනකොට තමයි short wave කියන එක. මොකද short wave SW. අර මේ මෙතන දැන් ගොඩක් වෙයි ජපානයේ වගේ රටවල් ඉස්සර රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරේ short wave වලින්. ගොඩක් අර සාමාන්‍ය තරංග වලට වඩා සංඛ්‍යාත කොට වැඩි. right? එයාලට පුළුවන් මේ අයන ගෝලය භාවිත කරලා. මේ තියෙන අයන ගෝලයෙන් තමයි පරාවර්තනය කරලා මේ රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරේ සමහර ලංකාවට වගේ ලංකාවට සමහර ජපාන channel අහු වුණා ඉතින් ඔය පරණව රේඩියෝ වල තියෙන අපේ SW FM තිබුණේ ඉතින් හරියද SW තිබ්බා AM තිබ්බා MW තිබ්බා සමහර වගේ SW1 SW2 AM MW ඒවා තමයි ඉතින් රේඩියෝ සංඛ්‍යාත බලාසයන් තිබ්බේ FM ආව ළඟදී ඔයාලා FM නේ ඉතින් FM තිබුණේ නැහැ right FM ළඟදී ආවා දැන් මේ short wave කියලා කියනවා අදට සමහර වෙලාවට short wave භාවිතා කරනවා රහස් තොරතුරු ගෝමාරු කරගන්න. පද ඒක නොදියුණු තාක්ෂණය කියන්නේ දැන් තියෙන තාක්ෂණයත් එක්ක බලද්දි ඉතාම පරණ තාක්ෂණයක්. හැබැයි ඒක රහස් තොරතුරු ගෝමාරු සඳහා දැන් ගොඩක් වෙලාවට භාවිතා වෙනවා සමහර රටවල් සමහර සංවිධාන අතර SW. පොද SW ග්‍රහණය කරගන්න උපකරණ දැන් ගොඩක් කට්ටිය ගාව නැහැ. ඒ හින්දා ඒ කට්ටිය වෙනම පරිස්සම් කරලා තියාගෙන රහස් තොරතුරු ගෝමාරු කරගන්න SW short waves භාවිතා කරනවා. short wave වැඩ කරලා කිරීම අයන ගෝලයෙන් තමයි පරාවර්තනය වෙන්නේ. දැන් මෙතන ජපානයේ නිකුත් කරන තරංගයේ කෙලිම ලංකාවේ නම් අහන්න පුළුවන්. මොකද අයන ගෝලයෙන් පරාවර්තනය කරලා දෙන්නේ.
අර දැන් චන්ද්‍රිකා වලින් කරන වැඩේ ඉස්සර කරේ කවුද? අයින කෝලේ. හැබැයි ඉතින් අර මේ ක්වොලිටිය ලොකු තිබුණේ නැහැ. හරි? ළඟ වැඩේ කරුණා. ඒ කාලේ වැඩේ කරුණා. පස්සේ ඔය චන්ද්‍රිකා මේ කක්ෂගත කරලා ලොකු පෙරලියක් කරේ. දැන් ඉතින් තාක්ෂණික අන්තර්ජාල පාසුකම් නේද? දැන් 3G කියයි 4G කියයි 5G කියයි 6G කියයි නේද? ඒක ටෙක්නොලොජිස් වෙනවනේ. ඔයලා බලන්න දැන් සංවේද තාක්ෂණයේ ආපු ගමන් මාර්ගය හොයලා බලන්න හරි අපූර්වයි. හරි? සංවේද තාක්ෂණය මොනවද? ඉස්ලාම් GSM මොනෝ GSM මොනෝ GSM ස්ටුඩියෝ කොහොම එනවනේ රේඩියෝ වලත් එනවනේ මොනෝ පරණ දැන් ගුවන් විදුලි සංස්ථාවේ පරණ channel වල මොනෝ තියෙන්නේ. සින්දු එච්චර ක්වොලිටි නැහැ. අවුට් ක්වොලිටි නැහැ. දැන් ස්ටුඩියෝ ඉන්නේ. හරි ස්ටුඩියෝ තාක්ෂණයේ මුලින්ම හඳුන්වලා දුන්නේ සිරස. ඊරවද අදනේ මිය ගන්න. සිරස ලොක්කක් මහරජා. මෙරුණා. එයා තමයි 90 ගණන් වලදී කොහෙද 90 ගණන් වලදී ඉස්ලාම් ස්ටීරියෝ තාක්ෂණය ලංකාවට හඳුන්වලා දෙන්නේ. right? ඒක තමයි හොඳ අර පැහැදිලි ශබ්ද ආවේ. ඉස්තර රේඩියෝ channel වල පැහැදිලි නෑ. පොර ගානවයි. හරි? එච්චර පැහැදිලි නෑ ළමයි. දැන් තාක්ෂණය දැන් එරෙම ස්ටීරියෝ එක අප්ඩේට් කරලා දෙනවා. දැන් HD කියලා දෙනවා නේ. high definition පැත්තට ගිහිල්ලා තියෙනවා. දැන් voice ඉච්චර quality වෙලා තියෙනවා. ඉස්සර එහෙම නැහැ. අනු අවුරුදු ගානක් ගියා මේවා වෙන්න. හරි? සංවේදී තාක්ෂණයත් එහෙමයි. ඔය GSM තාක්ෂණය ඉස්සරහම තිබ්බේ ඉස්සර ඉන්ටර්නෙට් අපි ගියේ GPRS වලින්. දැන් GPRS වලින් ඉන්ටර්නෙට් යනවද? අපි ගියේ ඉන්ටර්නෙට් ගියේ GPRS. ෆෝන් එකේ GPRS. හරි? HSPD ඒව තිබුණේ නැහැ. HSPA ඒව තිබුණේ නැහැ. අපි ගියේ GPRS. GPRS තමයි ඉන්ටර්නෙට් යන තිබ්බ සරලම ටෙක්නොලොජි. GSM ටෙක්නොලොජි කියලා කියන්නේ voice පැත්තනේ යන්නේ. right? වා තියෙනවා. හරි 2G කියලා කියන්නේ අපි ගොඩක් වෙලා 2G 3G right? voice විතරක් තියෙනවා 2G. ඒවා ඉතින් ටෙලිකමියුනිකේෂන් පැත්තට යනකල් ළමයින්ට නම් ගොඩක් වටිනවා ඒවා ගැන හොයන එක ඈ. ඊළඟට UHF ultra high frequency TV channel වෙන්නේ සිරසව වෙන්නේ ultra high frequency. ස්වර්ණ වාහිනිය ultra high frequency. ජාතක රූපවාහිනිය VHF very high frequency. ඒක ටිකක් අඩු සංඛ්‍යාත අඩු. හරි? ultra high frequency. අනිත් එක very high frequency. ඊට පස්සේ FM ළඟදී ආපේක සංඛ්‍යාත මුහුර්ජනය. FM කියන්නේ මොකද්ද? සංඛ්‍යාත මුහුර්. ඉතර ඕලෙවල් කාලේ ඉගෙනුවා. දැන් තියෙනවද දන්නේ නැහැ. ඉතල අපිට 10 11 ඉගෙනුවා. සංඛ්‍යාත මුහුර්ජනය. right? ඊට කලින් තිබ්බේ ළමයි AM. FM වලට කලින් තිබ්බේ AM. ඒකට කියනවා මොකක්ද? විස්තාර මුහුර්ජනය. amplitude modulation. right? FM කියලා කියන්නේ frequency modulation. සංඛ්‍යාත මුහුර්ජනය. AM කියලා කියන්නේ amplitude modulation. විස්තාර මුහුර්ජනය. හරි? MW කියලා කියන්නේ අන්න ඒකනේ ඔයාලට උගන්වන්න නැහැ ඕනේ. මේ සෙට් එක මම ඉගෙන ගත්ත ඕලල් කාලේ. ඕලල් කාලේ අපිට ඉගන්නේ. මුතට ඉගන්නවා ඕනේ. ඔයාලට නෑ නේ ඔයාලට ඕනේ ඒක වයින් කර දෙන්න. IT වලට තියෙනවා නේ. හොඳයි හොඳයි. එහෙම හරි කමන්නේ නැති ලොකු දෙයක්. නැත්තම් ඔය ටෙක්නොලොජිස් අවුරුදු දන්නේ. MW කියන්නේ මිඩල් වේව්. මොකද්ද මිඩල් වේව්? ගොඩක් තරංග ආයතන ගොඩක් විශාලයි ළමයි. මිඩල් වේව්. ඒ වගේ ගොඩක් දුරකට සම්ප්‍රේෂණය කරන්න බෑ. කුරුණු ගන්න ලංකාව වටේ කුරුණු ගහන්න නම් මිඩල් වේව්ස් වලින් යන්නේ. හරි? ඊට පස්සේ LW කියන්නේ ලෝ වේව්. ඒ කියන්නේ ඉතාමත් කුඩා විශාල තරංග ආයාමයක් තියෙන ඉතාමත් කෙටි පරාසයක් තුළ වැඩ කරන ලෝ වේව්ස් තමයි තියෙන්නේ. right? ඒවා තමයි කතා කරේ SW, short waves, UHF, VHF මේ වගේ තමයි තව කැටගරි තියෙනවා ඈ. මේ වගේ ෆ්‍රීකවෙන්සි දැන් මේවා කොටස් වලින් කඩන්න පුළුවන්. මේවා කඩන්න පුළුවන්. right? මේක දෙනවා අල්ට්‍රා හයි ෆ්‍රීකවෙන්සි වල තව තියෙනවා. ඊට එහා ගිය දැන් හොඳ පැත්තට ආපියව තියෙනවා. හරි? දැන් තියෙනවානේ ෆෝන් ගැන කතා කරලා GSM, HSPA, HSPDA එහෙම තියෙනවානේ. CDMA එහෙම ටෙක්නොලොජිස් එක ටෙක්නොලොජිස් වර්ග. right? ඊට 4G 5G right? එහෙම ලොකු පරාසයක් වල මේවා පැතිරුණා. right? හරි. ඔය කතා කරේ පොතේ වැඩිරුත් එක්ක මම කතා කරේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය
සම්බන්ධ right ඔය ටික වල දල ගන්න ඕන කෙටියෙන් හරි කමන්නේ ජීවිතේට ගොඩක් වැදගත් හරි මේක තව විග්‍රහ කිරීම කරන්න පුළුවන් අවශ්‍ය නැහැ සිලබස් එකෙන් ගොඩාක් පිට යනවා මම මේ ගොඩක් පිට ගිහින් සමාන සාකච්ඡා කරා මොකද අද කාලේදී එහෙනම් ගොඩාක් වැඩිපුර ගන්න බයිලේ වැඩිපුර ගන්නවට ගොඩක් කටි කැමති නෑ ඉතින් මම ගොඩක් මේ ගැන සම්පූර්ණ ලොකු විස්තර දන්නවා ඒවට මම කියන්නේ කිව්වේ කියලා වැඩක් නෑ මොකද ඒවා සිලබස් එකේ නෑ කියලා කිව්වා මොකද ඕක ගොඩක් වෙලාවට දැන් මට එක මතකයි පිට අවුරුදු 3-4කට කලින් මේ තාපේ පාඩමේදී යම් කාරණා කීපයක් මම වැඩිපුර මම ළමයිට උගන්වන්නත් කිව්වා මේ ටික වැඩිපුර ළමයි කරන්නේ මම එහෙම කියනවානේ මේ ටික වැඩිපුර දැන් මම අදටුවට මේක අවශ්‍ය ඉතර වලට අවශ්‍ය නැහැ right තාපේ මම සමහර තැන්වල පොඩ්ඩක් වැඩිපුර දෙකක් උගන්වනවා මොකද ඒක සිලබස් එකෙන් ඉවර වෙන්නේ නැහැ ඒක නෝට් එකකට දීපුවාම සමහර වෙලාවට මම ගොඩක් කරලා නෝට් එක දෙන්නේ නැහැ ඇයි නෝට් එකේ කවුරු හරි පොත බලපුවාම කියනවා දැන් බලන්න ඒ කොටස විතරයි ඊට පස්සේ කියනවා මේ සිලබස් එකෙන් පිට උගන්වනවා එහෙම කියනවා ඇයි ඒ බලන එක දන්නේ ඒක මොකද්ද කියලා. මට එහෙම කිව්වා ගොඩක් අය. මම තාපේ උගන්වලා තියෙන සිලබස් එකකින් පිට කියලා. මෙහෙමයි පොතේ. සිලබස් ජීවිතයේ සිලබස් එකට කොට වෙන්න බෑනේ. රයිට්. මම කියනවා විශේෂයෙන් කියලා මෙන්න මේක සිලබස් එකකින් නෑ. මෙහෙමයි. සිලබස් එකකින් පිට ගියපුවාම මම සිලබස් එක උගන්වලා ඊට වඩා පොඩ්ඩක් වැඩි උගන්වනවා. තේරුණා? සිලබස් එක උගන්වලා ඊට වඩා පොඩ්ඩක් වැඩි ගන්නවා මම. සිලබස් එක මම උගන්වලානේ. ඒකින් වල පේපර් ලකුණු 100ම ගන්න පුළුවන් නේ. මම වැඩිපුර ගන්න පොතේ අමතර දැක්කා. පොතේ නෝට් එකට දීපුවාම එක්තරා ගුරුවරු කීපයක් කියලා දෙනවා සුරුමල්ස උගලා තියෙන සිලබස් එකේ නෑ මේ. සිලබස් එකේ පිට. ඉතින් ළමයිට දෙමාපියන්ට ඊට වඩා දෙයක් නෑ. අන්න අරයක උගන්වන සිලබස් එකෙන් පිටනේ. ඒක යනවා දැන්. සිලබස් එකේ පිට කියන අදහස මොකක්ද? මම උගලා දෙන්නේ සිලබස් එකෙන් පිට නෙමෙයි. මම සිලබස් එකට වඩා වැඩි උගලා දෙන්නේ. හොඳයි. ඒක නරකයි. ඒ කාලේ හිතේ ප්‍රශ්නයක් ගියා. තාපේ යුවනේ ඒක මම කොහරි මම පිටිගන මම කිව්වා මට කවුරු කෙලිම කියන්න නම් ආවේ නැහැ. කෙලිම කිව්වොත් මම කියනවා. ඒක තැන් වල කට්ටියක ආවා. මෙහෙමයි තම තමන් දන්න තරම තමයි. හරි. ෆිසික්ස් කියලා කියන්නේ පුතේ මේ සිලබස් එකේ කොටු කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. සමහරව කටපාඩම් කරගෙන ගිහලා දන්න ටික විතර උගන්ලා යනවනේ. ගණන් කටපාඩම් කරන්නේ සමහර උගන්වන්නේ. හරි. ගණන් කටපාඩම් කරන් උගන්වන්නේ. හරි. ගිය අවුරුද්දේ හදන ඒ ගණන් ඒ ටික හදලා ඉවරයි. එහෙම බෑ. මේ විෂය ඉතිහාසයේ මුකුරාගේ විෂය. අය අප්පා. ගණන් කටපාඩම් කරන දෙයක් නෑනේ. ඒක ඉතින් බලාගෙන ඉන්න උගන්වන්න ඔච්චරයි. හරි. මේ අවුරුද්දේ හදපු ගාන ලබන අවුරුද්දේ හදන්න ඕනේ නීතියක් නෑ. පාස්කේ ටික මම කරන සමහර වෙලාවට මම සමහර අවුරුද්දේ හදන කරා වෙනස්. හරි. දැන් මම ඉස්සර එහෙම නෝට් එක මම ගොඩක් කරලා ඉස්සර වෙනස් කරා. දැන් වෙනස් කරන්නේ නෝට් එක. එක වගේම නෝට් එකක් දෙන්නේ ඒකයි. හරි. අප්ඩේට් කරන්න මට බයයි. ඇයි? තව පදයක් හදනවා. ඒකයි. මිට අවුරුදු 4කට කලින් මේ පදේ හැදුවා. කලාවට මම පන්ති කරා. ඉතින් මාට නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මම දන්නවා මම මොනවද කරන්නේ කියලා. හරි. ගුරුවත් පොත් ටික මං ගාව තියෙනවා. සිලබස් එක මං ගාව තියෙනවා. ප්‍රශ්නයක් නෑ. ඉතින් මගෙන් ඉගෙන ගත්ත ළමයි කැම්පස් ගියා. දවස් කැම්පස් ගියා. ඉතින් ළමයි දන්නවා. මොලේ තියෙන ළමයි ඉතින් ඉන්නවා. අර මොලේ අඩු එකයි ඉතින් ඔය එක කතන්දර අහලා ඉතින් පව් ඉතින්. ඇයි සිලබස් එක විතර කියන්නේ. ජීවිතේ පුතේ සිලබස් එකකට කොටු කරලා උගන්වන්න බෑ ඉතින්. මේ අධ්‍යාපනය කියන එක එහෙම කරන්න බෑ. ඉතින් ඒක සිලබස් එකක් දීලා තියෙනවා සීමාවක් තියාගන්න පස්පත්‍රි හදන්න. උගන්වන්න සිලබස් එකක් ඕනේ නෑ. රයිට්? උගන්වන්න එහෙම ඕනේ නෑ. උගන්වන්න අදාළ කාරණා ටික උගන්වන්නම හරි. ඉතින් එහාට පොඩ්ඩක් වැඩිපුර කතා කරලා හරි. නේද? දැන් මම කතා කරේ ඉතින් කොයි. දැන් මේවා දැනගත්තා කියන්නේ අපතේ නම් දැන් අර කිව්වා IT වලක් තියෙනවා කියලා. බලන්න වෙන ඒවාක් තියෙනවනේ ඉතින්. ඒකට මම සිලබස් එකේ පිටද? නෑ ඒ වල සිලබස් එකේ තියෙනවා IT වල තියෙනවා. ප්‍රශ්නයක් නෑ. හරි? ඒ හින්දා එහෙම කාරණයක් නෑ. හරි. මෙහෙමයි Taman දන්නේ නැත්නම් Tamanට එකවදී කියන්නේ පොතක් කරන් කියවන්න නේද? දැනුම නැත්නම් Taman ගාව තියෙන්නේ සිලබස් එකේ තියෙන ටික විතර නා. එහෙම තමයි ගොඩක් ගුරු ගාව කොහොම ප්‍රශ්නේ තියෙනවා. හරි? අමතර දැනුමක් නෑ ඉතින්. කියන්න දෙයක් නෑ. කියන්න තියෙන්නේ පල්පල් විතරනේ. හරි. භෞතික විද්‍යාව සම්බන්ධ දැනුමක් දන්නේ නෑ. හරි. කියන්නේ ළමයි ප්‍රශ්නයක් ඇහුවොත් මේ ඒකට උත්තර දෙන්න දැන් එන්න මුකුත් කියන්නේ නැහැ. එයාලා සිලබස් එකේ ඉතින් බලලා කියන්නේ අනිත් බලපන් මෙහෙම කොටේ මෙහෙමයි අපි කියන්නේ මෙහෙමයි එක්කෝ කාටද කියන්න දේවල් තියෙන්නේ වෙන බාහිර දේවල්. අපිට ඕන අපිට මට නම් ප්‍රශ්නයක් නැහැ. මට භෞතික විද්‍යාව වුණත් දවස් කතා කරන්න පුළුවන්.
හරි? ඒ අපි ලබාගත් දැනුම. හරි? ඒ දැනුම අපි කැමති කාටද දෙන්න? මමත් ඇත්තටම දැන් සීමා වෙලා තියෙනවා. සීමා වෙන්න හේතුව එක එක කට්ටිය එක එක්කෙනා කියලා කතානේ. මට ඒක වැඩකුත් නැහැ. ඉතින් ඒත් මම පුළුවන් පරිම උත්සාහ කරනවා සිලබස් එකේ තියෙන ඒවට අමතරව යම් දෙයක් වලගේ ඔළුවට දෙන්න. හරි වටිනවා පුතේ. මොකද මම කිව්වේ මම ගොඩක් වෙලාට මේ ඕලෙවල් කාලේ ඉගෙන ගත්ත හරියට. මම ওই සංඛ්‍යාත මුහුර්තනේ දන්නේ ඕලෙවල් කාලේ. මම 10 අවුරුද්දේ දාන්නේ. හරි? මම වාහන එන්ජින් ඉගෙන ගත්තේ ඕලෙවල් කාලේ. අපිට ඒ ඕලෙවල් ගුණ පුරු හොඳට ගන්න. වාහනයක් ගාවට ගිහලා වාහනේ පෙන්නලා මේ තියෙන ඉන්ජෙක්ටර් පොම්පේ මේ තියෙන පිස්ටන් වැඩ කරන හැටි මේ තියෙන මෙන්න මේකෙන් තමයි ප්‍රෙක්ටල් දාහනය කරන්නේ මෙතන මේකෙන් තමයි එයා එක ගන්න මෙතනින් තමයි විදින්නේ ඌ අපිට ළඟට කියලා පෙන්නුවා අපිට ආසාව ඇති වුණා හරි මේක රූපතර නෝට් එක විදිහට නිකන් හිටියේ නේ හරි ඒකයි right එහෙනම් අපි ඒ කොටස එතන ඉවර කරනවා අපි පොඩි හැදින්වීමක් දාගමු මම තා පොඩි කොටසක් කරනවාද ලේසර් පටන් ගන්නවා විතරයි මොකද මම මේකේ පොඩි අප්ඩේට් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා මට කරගන්න බැරුව ගියා මේක එකේ මම අනිත් දවසේදී අප්ඩේට් එක කරනවා ලේසර් වල පොඩි අප්ඩේට් එකක් කරන්න කිව්වා මොකද ලේසර් මම ගිය පාර කරනකොට වඩා පොඩි වෙනස්කමක් කරලා ටක් වැඩිපුර ගන්නට කියලා බැලුවා right ලේසර් ගැන පොඩි ප්‍රශ්නයක් දෙකක් දැන් එන්න ගත්තානේ බහුවර්ණය දෙකක් රචනාවක් වගේ එන්න ගත්තා ලේසර් දැන් ඉස්සරහට ඔයාලගොත් අහනවා ඒ හින්දා අපි ලේසර් ගැන පොඩි සටහනක් දාගමු right ලේසර් කරා ඊට පස්සේ භූකම්පන කරා නබසතිය ඔක්කොම 12 තරංග ඉවරයි. ඊට පස්සේ පාස් පේපර් ටික අත තියන්න තියෙන්නේ. right? තාපයේ ඉඳ දවසේ ඉතින් අපි සුපුරුදු පරිදි පැය එකමාරක් දෙකක් වගේ පොඩි වෙලාවක් තාපයේ හිමින් කරගෙන යන්න හිමින් කරලත් බෑ. නේද? දැන් පේපර් එක ලැහැත්තිද? ටිට් එකට කලින් පේපර් එක එනවා. ටිට් එක වෙයිට් දන්නේ නැහැ. එක වෙයිට් දන්නේ නැහැ. බලමු පේපර් එක දැන් හදන්න යනවා. පේපර එක ලැහැත්ති නේ පේපර් එක අනේ තුනක් නේ. ඒ තිබ්බ ආය දවස් 7කින් තව එකක් තියෙනවා. ආය දවස් 7කින් තව එකක් තියෙනවා. පේපර් තුනක්. මම රෙඩි වෙන්න ඕනේ මම දුවනේ දැන්. හොඳ ලකුණු ප්‍රමාණයක් කියලා ගන්න ඕන. හරි? බලමු දැන් ගෙදර ඉඳන් වැඩ කරලාද? right? ගෙදර ඉඳන් මොකද කරලා තියෙන්නේ? ගෙදර ඉඳන් පිස්සු නටලාද? ගෙදර ඉඳන් ඔය කට අරන් බලන් ඉඳලා කියලා තේරෙනවා මේක. හැබැයි මතක් කරලා අනිවාර්යෙන් දියන්න ඕනේ. ලකුණු 100න් 10 ගත්තත් මට වැඩක් නැහැ. නොලියා ඉන්නේ තමයි මට මාර ප්‍රශ්නයක්. තේරෙනවද? එනින් ආයේ ගෲප් එකකින් එළියට. හරි. මේ මාසේ කාඩ් එකක් තිබ්බොත් අකහනේ ඒ ආයතනයට ඇවිල්ලා මං කිව්වා කියලා කාඩ් එකේ සල්ලි ආපහු වරයි යන්න. ගෲප් එකකින් එළියට දානවා. හරි? අනිවාර්යෙන් දානවා. පේපර් එක ලියවිය යුතුමයි. හරි. ටියුෂන් එකක් දැඩි කරන්න යන්නේ මම ඉස්කෝලේ විතරේ පොඩ්ඩක් දැක්කේ. ටියුෂන් එක දැඩි කරන්න. බෑ නැත්තම්. උන්ට හොඳින් උගන්ලා හරියන්නේ නැහැ නේ. හදිට උගන්වන්න ඕනේ. හරි. හොඳින් කතා කරලා හරියන්නේ නැහැ. සතේට කතා කරන්න ඕන. සතේට ඉන්න ඕන. මෙත්තකල ලාමකවනේ හිටිය අපි. දැන් ලාමක නැහැ. හරි? මොකද කරන වැඩේ හරියට කරන්න මම උත්සාහ කරනවානේ. ඒ හින්දා අපි බලමු ඉස්සරහට අනිවාර්යෙන් වැඩ කළ යුතුමයි. හරි? මෙහෙනවා නම් වැඩ කළ යුතුමයි. පේපර්ස් ලිවිය යුතුමයි. හරි? කියන වැඩේ කළ යුතුමයි. දැන් සරල ගතිකේ ටියුට් ඉවරද? පටන් ගත්තද? නැහැ. මේ තරම් සමහර පටන් ගන්නවත්. හරි? සරලනුතාවේ ටියුට් එක MCQ අසු ඉවරද දැන්? ඉවර වෙන්න ඕන. ගත්තනම් 80 කරන් යන්න ඕන පට කාලා. කල් දාන්න බෑ පුතේ. අර වැඩයි මේ වැඩේ මට කිසි වැඩක් නැහැ මේ වැඩවල. මට මේ මගේ වැඩේ වෙන්න ඕන. අනිත්තට කරගම් මගේ වැඩෙත් වෙන්න ඕන. මේ මගේ වැඩක් නෙවෙයි ඔයාලා වැඩක් නෙමෙයි. හරි? ඒවට කල් නැහැ, වෙලාවල් නැහැ. ඒව මට ඒ බයිලා වැඩ මට වැඩක් නැහැ. ටියුට් ඉවර කරන්න. ටියුට් දීලා තියෙන ඔක්කොම දවස් ඉවරලා තියෙන්න ඕන. සරලගත කියවලා තියෙන්න ඕන. සරලනුතරත් ඉවරලා තියෙන්න ඕන. මම අහන දවසට දැන් උත්තර ටික මම දෙද්දි ඉවරලා තියෙන්න ඔක්කොම. පැහැදිලිද? සරලගතකේ මුලින් තියෙන MCQ ට MCQ එකේ පස්සේ 26 වෙනි ගානේ අතර රචනා ප්‍රශ්න 26 ඉඳන් උත්තර ටික ගන්න දීලා තියෙන්නේ 26 ඉඳන් ලස්සන හදාගෙන යන පිළිවෙලට සරලගතකේ තීරි නෑනේ මොනවාද සංතති ස්වභාව සමීකරණේ බෝලින් සමග ඉතරයි තියෙන්නේ ඒක ගත්තා 26 ඉඳන් විකට හදන්න ගියා ඒක ඉතින් හදන්න ඉපානේ දවසට ගණන් 5ක් හදන්න දවසට ගණන් 5ක් හදන්න ඈ සරලනුවදලට ගණන් 10ක් හදන්න MCQ පොඩි MCQ තියෙන්නේ හදලා වැඩේ ඉවර කරන්න ඉතින් ඉවරයිනේ උඩ ගහ ගන්න එපා අර කැම්මේ වැඩ කරන්න. හරි. ඊයන මාතෘකාව ලේසර්. ලේසර්. ඉංග්‍රීසි මොකද L A S
ER නේද? LA ඉංග්‍රීසි කැපිටල් වලින් ලියමුද? LASER. දැන් ලේසර්. මොකද්ද මේ ලේසර් කියලා කියන්නේ? ලේසර් කියන්නේ මොකක්ද? මට ඉංග්‍රීසි වැඩි බෑ. ලේසර් වල L කියන්නේ light. LIGHT light කියන්නේ. ලේසර් L කියන්නේ light. මොකද්ද A කියන්නේ? Amplification. SITON. Amplification. Amplification. ඒ හරියනේ නානා. එළුත් හරියෝ. ඊට පස්සේ මොකද්ද? S කියන්නේ මොකද්ද? S කියන්නේ වචනයක් වෙනවද? by කියන්නේ. by දන්නවනේ වල by. Simulated. මොකද්ද කියන්නේ simulated කියලා කියන්නේ? Simulated. Simulated. ඉතින් අකු වඩා මම අකු මම මතක නැහැ. Simulated. So you විතරක් ගන්න ඇති simulated. හරිනේ. Simulated. ඊට පස්සේ මොකද කරු? E කියන්නේ මොකද්ද? E කියන්නේ මොකද්ද? E කියන්නේ emission or radiation. ඔන්න ලේසර් කියන එකේ දිග නම් මොකද? light amplification by simulated emission of radiation. හරි මොකද? දැන් ඔයාලා ලේසර් කියලා දැනගෙන හිටියා නේද? ලේසර් එකේ දිග නම් පැහැවුනේ නෑ අන්නේ E මෙතන R මෙතන. light amplification by simulated emission of radiation තමයි ලේසර් කියලා කියන්නේ. දැන් ඔය එක වචන ඉගෙන ගන්න ඕන අපි. right? ගොඩක් කට්ටිය අහලා නැහැ තමයි. හැමෝම ඉතින් ලේසර් කියලා කිව්ව නේද? එහෙම තමයි. ගොඩක් වචන තියෙනවා කෙටි නම තියෙන්නේ. ඇතුලේ තියෙන නම තියෙන්නේ හැංගිලා. ඇතුලේ තියෙන ඒ නමය කියනවා මේ ලේසර් කියන්නේ මොකක්ද කියන්නේ. නමය ඇතුලේ තියෙනවා ලේසර් කියන්නේ මොකක්ද කියන්නේ. හරි. දැන් ඔය කොටස් ටික මම එකින් එක පැහැදිලි කරන්න. ලේසර් පිළිබඳ යාන්ත්‍රණය කවුද නම් කතා කරේ? ලේසර් ගැන කතා කරේ ඇල්බර්ට් අයින්ස්ටයින්. හරි ඔයාලා හිතුවද ඇල්බර්ට් අයින්ස්ටයින් එහෙම කතා කරලා දෙනවා කියලා? ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වා එහෙම එකක් තියෙනවා, එහෙම එකක් හදන්න පුළුවන්. එයා ඒකට යාන්ත්‍රණයක් කිව්වා. මෙන්න මෙහෙමයි හදනවා නම් හදන්න. හැබැයි ඒ කාලේ එච්චර තාක්ෂණයක් තිබුණේ නැහැ. මොකද ඇල්බර්ට් අයින්ස්ටයින් 1900 ගණන් වල හිටියේ 1955. එයා ඉදිරිපත් කරපු යාන්ත්‍රණයෙන් හදපු ලේසර් බලන්න හම්බුන්නේ නැහැ. හරිද? මොකද 1955 දී තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් මැරෙන්නේ.
එයා 1905 1910 වගේ කාලේ තමයි 13 ද මම මතක නැහැ හරියට. ඔන්න ওই කාලේ තමයි ඔය ලේසර් ගැන අදහස් ඉදිරිපත් කරන්නේ. මොකද ඒ කාලේ තමයි භෞතික විද්‍යාවේ ඉතින් ස්වර්ණ යුගයේදී 1900 1925 කියලා කියන්නේ මොකද? ආයේ පිටිස්වල පිස්සුම කාලයක් තමයි. එක එක ඒවා හොයාගත්තා. 900 පැන්න විතරයි 905 නොබෙලු දෙන්න පටන් ගත්තානේ. හොයාගත්ත කියන්නේ හොයාගන්න පුළුවන් ඔක්කොම වගේ හොයාගත්ත එතන. භාගයක්ම හොයාගත්තා. right? ඇල්බර්ට් අයින්ස්ටයින් තමයි මේ කතාව කරලියට ගේන්නේ. right? ලේසර් ගැන. හැබැයි එයා ජීවත් වෙන්න කාලේ පුරාවට කාටවත් පුතේ ලේසර් හදන්න නම් හම්බෙන්නේ නැහැ. ලේසර් හදන්නේ 1960. 1960 වාසේ තමයි අනේ අවාසනාවකට ඇල්බර්ට් අයින්ස්ටයින් මැරිලා අවුරුදු 5කට පස්සේ තමයි ලේසර් හදන්නේ. තව 5ක් අල්ලන් හිටියා නම් නේද? තව 5ක් අල්ලන් හිටියා නම් ලේසර් බලගන්න මැරෙන්න තිබ්බා. එයා කියපු දෙයක් නේද? එයා කියපු දේ යාට ප්‍රීවියස්ලින් බලන්න මේක හදන්න එක තමයි මයිමාන් කියලා විද්‍යාඥයෙක්. ඔයාලා අහලා නැහැ මම දන්නවා. ඔයාලා අහලා නැහැ නේ මෙයා. මයිමාන් අදම දැවි ආවා. ඔයාලා අහන්නේ කට්ටිය ගොඩක් ඉන්නවා ඈ. මයිමාන් කියලා කෙනෙක් හිටියා. මයිමාන් තමයි ලේසර් හැදුවේ 1960. right? 1960 තමයි ලේසර් හැදුවේ. right? අද ඊයේ නෙමෙයි ඈ. ටිකක් පරණ. ලේසර් ටෙක්නොලොජි කියලා කියන්නේ වෙනම තාක්ෂණයක්. ලේසර් කියලා කියන්නේ වෙනම තාක්ෂණයක්. වෛද්‍ය විද්‍යාවේ ඉතාමත් දියුණු තාක්ෂණයක්. වෛද්‍ය විද්‍යාවේ තියෙන වෛද්‍යවරයෙක් වුණාම ඔයාලා දන්නවා පිළිකා සෛල පුච්චන්න නේද? පොඩි ඔය ගැටි අනවශ්‍ය නාර අපි කියන්නේ ඔය තැන් වල තියෙන අනවශ්‍ය නාර හැදෙනවනේ. මනුස්සයන්ගෙත් තියෙන අනවශ්‍ය නාර. නාර වැඩි කියලා කියන්නේ නාර වැඩිව ඇත්තටම තියෙනවා. ඒව එහෙම කපලා දාන්න පොඩි ඒවා අපහාන පොඩි බාධා තියනවා නම් පොඩ්ඩක් පුරු කරගන්න පුළුවන් ලේසර් තාක්ෂණයේ පාවිච්චි කරන්න. ඇහි සුද නේද? හරි? ඇහි තියෙන යම් කොටස් ලේසර් තාක්ෂණයෙන් සියුම්ම ඒවා අයින් කරන්න පුළුවන්. ලේසර් කියලා කියන්නේ තාමත් දියුණු තාක්ෂණය. මම කතා කරන ලේසර් වල භාවිතයන් තියෙනවා පිටු දෙකක් හරි කියන්නේ. right? ඒවා දැනගන්න යුතුයමයි ඔයාලා. right. පොඩි හැදින්වීමක් දාගන්න පුතේ. ලේසර් කිරණ මට පැහැදිලි නේද? සුපදාලාව වරුකුළු හරිද යමඩේ. එයාට ලේසර් කිරණ සාමාන්‍ය ආලෝකයට බොහෝ සෙයින් සමාන නමුත් සාමාන්‍ය ආලෝකයට බොහෝ සෙයින් සමාන නමුත් හැඳින්වීම දාලා නවත්තනවා මම. බොහෝ සෙයින් සමාන නමුත් සුවිශේෂී ගුණ කිහිපයක් නිසා ලේසර් කිරණ සාමාන්‍ය ආලෝකයට බොහෝ සෙයින් සමාන නමුත් සාමාන්‍ය ආලෝකයට බොහෝ සෙයින් සමාන නමුත් සුවිශේෂී ගුණ කිහිපයක් නිසා එය විශේෂත්වයක් ගනී.
सामान्य आलोकයේ මෙන් ලේස කිරණද सामान्य आलोकයේ මෙන් ලේස කිරණද परावर्तने वर्तने परावर्तने वर्तने निरोधने विवर्तने आदि सियलुम तरंग गुण पेन्वाई परावर्तने वर्तने निरोधने विवर्तने आदि सियलुम तरंग गुण पेन्नाई वर्ष 1900 वर्ष 1900 सर एल्बर्ट आइंस्टाइन निकाल मलिया जबानी आपे मलिया नवल सर एल्बर्ट आइंस्टाइन विसिन लेस किरण निपदवीमे यांत्रणय प्रकाश कलद लेस किरण निपदवीमे यांत्रणय प्रकाश कलद प्रायोगिकव निपदवन लद्दे वर्ष 1960 वर्ष 1960 අවුරුදු 60ක් විතරනේ හදන්නේ वर्ष 1960 මයිමාන් විද්‍යාඥයා විසින් මයිමාන් විද්‍යාඥයා විසින් right දැන් මම කිව්වා ලේස කිරණ ආලෝකය වගේම තමයි හැබැයි ආලෝකයේට තරංගායාම පරාසයක් සංඛ්‍යාත පරාසයක් නෙදියේ නේද සංඛ්‍යාත පරාසයක් පාට හැබැයි ලේස කිරණ තියෙන්නේ එක තරංගායාමයේ එක සංඛ්‍යාව අන්න ඒකයි ඒක විශේෂ වෙලා තියෙන්නේ right ආලෝකයට වගේ ආලෝකී සාමාන්‍ය ආලෝකයට වගේ සංඛ්‍යාත පරාසයක් මෙයාට නැහැ මෙයාට තියෙන්නේ එක සංඛ්‍යාතය right එක જાතිය එක සංඛ්‍යාතය එක තරංගායම අපි ඒකට කියනවා ළමයි හරි ලස්සන වචනයක් සිංහලෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ කොහෙරන්ස් කියලා මොකක්ද කොහෙරන්ස් CO හරියයි අපිට ඉංග්‍රීසි වචන වැඩක් නැහැ සිංහලේ ලස්සන වචනයක් තියෙනවා समचारी लेस समचारी ඒ කියන්නේ එකම සංඛ්‍යාතයක් නෙදී අනේ කොහාටවත් පැතිරෙන්නේ නැහැ එක එල්ලේ යන ගොඩාක් දුර යනකම් පැතිරීමකින් තොරව ගමන් කරනවා ඒකයි ලේස විශේෂ වෙන්නේ ලේස වල තියෙන විශේෂම ගුණය තමයි මේ සමචාරී බව මොන බවද සමචාරී ආලෝකය විසමචාරී आलोके विषमचारी ළමයි ලේස සමචාරී ආලෝකයේ එක සංඛ්‍යාතයන් තියෙනවා එක සංඛ්‍යාත ගොඩක එකතුවක් තමයි සාමාන්‍ය ආලෝකය කියලා කියන්නේ සුදු ආලෝකය කියලා කියන්නේ වර්ණ හතක එකතුවක් කියලා කියලානේ ඒක එකතුවක් ගොඩක් හැබැයි ලේස නෑ එකයි right ඒකයි මේක ඉතර විශේෂ වෙන්නේ right අපි ලේස ගැන අනිත් දවසේ පොඩ්ඩක් විග්‍රහ ඇතුව සාකච්ඡා කරමු
ඉතින් විග්‍රහ දුක් කතා කරලා පැය භාගෙ ඉවර නෑ. මම ගොඩක් වෙලා යන්නේ පැය භාගෙන් පැය කාලෙක ඉවරනවා. මම ඒකත් එක්කම අල්ලලා අනිත් දවස් කතා කරනවා සුනාමිය ගැන. හරි? සුනාමියක් ඇති වෙන්නේ කොහොමද? 2004 ඇති වුණු සුනාමිය ගැන අපි කතා කරනවා. ලෝකෙ මෙතෙක් ඇති වෙච්ච සුනාමි මොනවාද? ලෝකෙ වැඩිම දුරක් ගමන් කරපු සුනාමිය මොකක්ද? right 2004 ලංකාවට ප්‍රබලව බලපාපු ලංකාවේ සුනාමි ගැන කතා කරන්න පටන් 2004 පස්සේ පළපිරිලාද 2002 වල යාන්තම් අවුරුදු දෙකේ තුනේ බට්ටු නේද? බට්ටු පෙටි. හරි? එතකොට 2004 දී ඇති වෙච්ච සුනාමිය ගැන පොඩ්ඩක් කතා කරමු. මොන වගේ දෙයක්ද? අපි ඒවල කාලේ නේද? ඒවල කියලා නේද? ඒත් අපිත් එදා තමයි දැනගත්ත සුනාමි කියන්නේ මොකක්ද කියලා. right? අපි ඒක ටීවී එකෙන් 2003 දෙපොදුනේ නා. ඒ කියන්නේ අවුරුද්දයි නේද? උඹේ කියන්නේ නේද? උඹේ කියන්නේ. එදා ඒ කට්ටියන්නේ මම වැරදුනා. උඹේ නෙමෙයි කියන්නේ අඬාගෙන ඉන්න කාලේ. හරි? එතකොට මේ ඒ කාලේ අවුරුද්දක් වුණ කාලේ තමයි සුනාමි 2004 නේද? ජාවා සුමාත්‍රා දුප්පත් ආසන්න විචාවේ ඇතිවෙච්ච ප්‍රබල භූකම්පනේ නේද? 9 වගේ උදේ පොයේ දවසක උදේ නේද? ටීවී එකේ සමනක් බෞද්ධ වැඩසටහන යද්දි තමයි නේද? ස්වාධීන රූපවාහිනී. ඉතින් තමයි සුනාමි ගැන ලෝකෙට මේ ලංකාව දැනගත්තා. මිනිස්සු ඒ කාලේ මොහොතට ගිහිල්ලා ඉඩම් මල්ල ගත්තා. සුනාමි ඇතිවෙච්ච දවස් ඒ දන්නේ සුනාමි කියන්නේ. අල්ලගත් ඉඩන්නේ තමයි ජීවිතේට උත්තම දෙන්න උනා නේද? ගොඩක් කට්ටිය. 45000ක වගේ ජනකායක් සුනාමියට ගහගෙන ගියා. ඉතින් ඒ සුනාමිය පසු කාලේ වල විශේෂ උද්දේශයක් ආවා. අපි පැහැදිලිව කතා කරමු සුනාමි. ජපානය වගේ රටකට සුනාමි කියලා කියන්නේ ආය එදිනෙදා වෙන දෙයක්. අපිට මේ උදේට මේ දවල්ට අවුව පායන අවුව වැටෙනවා වගේ තමයි ජපානයේ සුනාමි කියලා කියන්නේ. ඒ තරම් කුළුයි. මොකද ලෝකේ හැම දවසකම හැම වෙලාවකම සුනාමි මේ භූකම්පන ඇති වෙනවා. භූකම්පනයක ප්‍රතිඵලයක් විදියට සුනාමියක් ඇති වෙන භූකම්පන විතරක් නෙමෙයි තව කාරණා බලපාන අපි ඒවා දාට කතා කරමු. ලැබෙන සම්පූර්ණ නිරපේක්ෂ ඒක ඉවරයි. සුනාමි ඊට භූකම්පන. right භූකම්පන කතා කරලා සුනාමි වලට යන්නේ. භූකම්පනයක් කියන්නේ මොකද්ද? රිච්ච පරිමාණය කියන්නේ මොකද්ද? භූකම්පනයක් ඇති වෙන්නේ කොහොමද? right පෘථිවි භූතටි කියක් වෙනවද? මේ භූතටි හැප්පුණා තමයි භූකම්ප. මේ වෙලාවේ භූතටි හැප්පෙනවා. right පෘථිවි අලුතෙන්ම නිර්මාණය වෙන භූතටිය මොකද්ද? ඒක ලංකාවට බලපෑමක් තියෙනවද? right භූතටි කීයක් නිර්මාණය වෙලා තියෙනවද? right පෘථිවිය කියලා කියන අමුතුප්පා ඉතර නේද? ඇමරිකාවයි ආසියාවයි එකට තිබිලා තියෙන්නේ. ඒක හඳුන්වන්නේ ඇමේසියාව කියලා. ඇමේසියාව කියලා. ඒක අවුරුදු මිලියන ගානකට කලින් ඇමරිකාවයි ආසියාවයි එකම භූමියක්. ඇමරිකාවට පයින් ගියයි. දැන් මූදෙන් යන්න ඕනේ. දැන් ප්ලේන් එකෙන් යන්න ඕනේ. ඉතින් ඇමරිකාවට පයින් ගියයි. ටිකක් වෙලා යනවා. ඇයි ඇමරිකාවයි ආසියාව එකතු වෙලා තිබිලා තියෙන්නේ. පස්සේ තමයි භූකම්පන භූතැටි වල නව නිර්මාණයත් එක්ක මේ මහද්වීප දැන් අත් දින තත්ත්වයට මේ පත් වෙලා තියෙනවා. තවම අවුරුදු මිලියන 200ක් විතර යද්දී තවක වෙනස් වෙනවා. රටවල හැඩය වෙනස් වෙනවා. මහද්වීප වෙනස් වෙනවා. right මේ මට මතක නැහැ ඒක ඇමේසියාව ඇත්තටම සමහරවිට ඉදිරියේ තියෙන එකක්ද මම. ඒ ඇමරිකාවේ වෙලා ආසියාවට හේතු වෙන කතාවක් කියලා මගේ පහුගියේද ඉතිරි මම කල්ලා කියන හරියට. එහෙම එකක් වෙලා එක්කෝ වෙලා දිනවා එක්කෝ වෙනවා ඒකට. ඇමරිකාව ආසියාවට වෙලා හේතු වෙලා එකම භූතලයක් වටපත් වෙලා එහෙම එකක් වෙනවා කියලා මම කොහෙද කියවුවා මම බලන්න කොහොමද ඒක කොහෙද අපිට ඇත්තම කාරණේ මොකද්ද කියලා මම ඉතාලට කියන්නම්. භූතටි ගැන මම පොඩ්ඩක් ඉතාලට පැහැදිලි කරන්න. තප්පරයට සුනාමි කීයක් මේ භූකම්පන කීයක් ඇති වෙනවද? අපිට දැනෙන්න නම් රික්ටර් පරිමාණයේ භූකම්පනයේ කොච්චරක් තියෙන්න ඕනද? භූකම්පනයක් කොහොමද මයින්නේ? භූකම්පන මධ්‍යස්ථානයක් කොහොමද නිර්මාණය කරන්නේ? ඉතින් ඒවා කොහෙද තියෙන්නේ? ලංකාවට සුනාමිය ආවට පස්සේ තමයි ඉතින් මට මතකයි හැම පත්තරේම සුනාමි. දැන් දවස් ගානේ ගිය සුනාමිය ගැන. ඒ අලුත්ම දෙයක්. ඊට කලින් සුනාමිය ඇවිල්ලා තියෙනවා. right හරි අපි ඒක අනිත් දවසේ කතා කරමු. තාපේ දුන්න නෝට් එක හොඳට කියවගෙන ඉන්න. පේපර් එක උට්ටක් පරක් වුණා මම දාන්න. 4 වෙනි එක වල කරලානේ තියෙන්නේ. 4 වෙනි පේපර් එක කරලා තියෙනවා. ඒකේ වීඩියෝ එක දානවා. පුරුවන් අදහය හරි ඒක අනිවාර්යෙන් දානවා. 5ක් කරන්න 6ක් කරන්න 7ක් කරන්න 8ක් කරන්න. 5යි මම දුන්නේ කීයද? 4 නේද? 4 5 6 7 දුන්නේ නේද? 4 තමයි දාන්නේ. 5 කරන්න 6 කරන්න 7 කරන්න ඈ. 8 9 10 11 ඊගාව මාසේ දෙන්න ඈ. right. එහෙනම් අද ඇටි ඔය ටික හොඳට බලා ගන්න. ලබසත් දෝල තරම් ඉවරයි. පාස් පේපර් ටික වල පොඩ්ඩක් පුළුවන් කට්ටිය පටන් ගන්න හදන්න.
මමත් පටන් ගන්නවා ඈ. right. එහෙනම් අදට ඇති අයබෝවන්.